ළමයි ඔයාලටම වැහෙනවද? ළමයි ළමයි ඔයාලටම වැහෙනවද? ඔව් අයියා ඇහෙනවා. වැහෙනවනේ. ළමයි ඩිමෙන්ෂියා ගැන කියලා දෙන්න. ඩිමෙන්ෂියා මාර ඉම්පෝටන්ට් ටොපික් එකක් ළමයි. හරිද? ඒ කියන්නේ මේක ගොඩක් MCQ තියෙනවා ළමයි. ඩිමෙන්ෂියා වලින් ගොඩක් MCQ තියෙන ටොපික් එකක් ඩිමෙන්ෂියා කියන්නේ. මේක MCQ පොයින්ට්ස් ටික මම ඉස්සෙල්ලා කියලා දෙන්නම්. ඩිසීස් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම්. මේ එතකොට ඔයාලා මේක අනිවාර්යයෙන්ම MCQ එකක් වෙනවා. ඔයාලට කිසිම හරියට දන්නව නම් කිසිම ගේමක් නැතුව ගොඩ දාගන්න පුළුවන්. ඒ කියන්නේ බල්කි ටොපික්ස් ඇල්කොහොල් ඩිලීරියම් ඩිමෙන්ෂියා තමයි ටිකක් බල්කි ටොපික්ස් තියෙන්නේ. එතකොට ඒකෙන් ඩිමෙන්ෂියා එක ගැන තමයි මම ඔයාලට කියලා දෙන්නේ. Dementia is a syndrome due to acquired disease of brain, usually a chronic or progressive nature, in which there is a global impairment of multiple higher cortical functions and personality. හරිද? මේක තමයි ඩිමෙන්ෂියා වල ඩෙෆිනිෂන් එක. ඒ කියන්නේ ළමයි ඩිමෙන්ෂියා එකක් ඩයග්නෝස් කරගන්න නැත්නම් ඩිමෙන්ෂියා පේෂන්ට් එක්ක තියෙන ඩිමෙන්ෂියා එකක් කියන්න අපිට මෙන්න මේ වගේ ක්‍රයිටීරියාස් තියෙනවා. ඒ කියන්නේ පේෂන්ට් කෙනෙකුට තියෙන්නේ පේෂන්ට් කෙනෙකුට තියෙන්නේ මේක සින්ඩ්‍රෝම් එකක්. සමහර MCQ ස්ටෑන් එකක් තියෙනවා ළමයි ඩිමෙන්ෂියා සින්ඩ්‍රෝම් කියලා. හරිද? ඒක හරි ළමයි ඈ. MCQ එකක් තියෙනවා ඔක මාක් කරගන්න ඩිමෙන්ෂියා සින්ඩ්‍රෝම් due to acquired disease of the brain. ඒ කියන්නේ මේක ළමයි ඒ කියන්නේ ඩිමෙන්ෂියා වල සබ් කැටගරිස් කීපයක් තියෙනවා ළමයි. වැස්කියුලර් ඩිමෙන්ෂියා කියනවා. ඊට පස්සේ ලේබල් ඩිමෙන්ෂියා කියලා තියෙනවා. ওই වගේ සබ් කැටගරීස් නුත් තියෙනවා ළමයි. අපෙන් ඒව නම් එච්චර ගැඹුරට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපෙන් බලාපොරොත්තු වෙන ලෙවල් එක තමයි ඩිමෙන්ෂියා කියන මේන් ටොපික් එක. ඩිමෙන්ෂියා තියෙන පේෂන්ට් කෙනෙක්ගේ හැසිරීම ගත්තොත් ළමයි ඩිමෙන්ෂියා තියෙන පේෂන්ට් කෙනෙක් ඒගොල්ලෝ නිතරම අමතක වීම, හය ෆන්ක්ෂන්ස් අවුල් වෙනවා, තීරණ ෂාප් මදි වෙනවා, ඊළඟට ගන්න තීරණ ගොඩක් වෙලාවට වැරදි වෙනවා, ඊළඟට එක්සිකියුටිව් ෆන්ක්ෂන්ස් වල ඩිටීරියෝරේෂන් එකක් වෙනවා, මෙමරි අවුල් වෙනවා. ඒ වගේ ගොඩක් ඇස්පෙක්ට්ස් වල අවුල් වෙනවා ඩිමෙන්ෂියා කියන එන්ටිටි එකක් තියෙන පේෂන්ට් කෙනෙකුට. එතකොට ඉස්සරහට ඉන් ඩීටේල් කියලා දෙන්නම් මොන මොන වගේ පැතිවලද ඩිමෙන්ෂියා පේෂන්ට්ස් වට අවුල් යන්නේ කියලා. ඇත්තටම ළමයි ඔක කොටස් හතරකට බෙදලා තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ කොග්නිටිව් ඉම්පයර්මන්ට් එක මේන්ලි කොටස් දෙකක් තියෙනවා. කොග්නිටිව් ඉම්පයර්මන්ට් එකක් තියෙනවා. අනිත් එක තමයි behavioral and psychological symptoms පෙන්නනවා. හරිද? ඉස්සරහට කියලා දෙන්නම්. ඒ කියන්නේ මෙහෙම තේරුම් ගන්න. පේෂන්ට්ලට එකක් තමයි අපිට වැඩියම මැනිෆෙස්ට් වෙන්නේ වැඩියම මැනිෆෙස්ට් වෙන්නේ cognitive problems. ඒ කියන්නේ පේෂන්ට්ගේ higher functions වලට related වෙච්ච problems. ඒ වගේම අනිත් පැත්තේ entity එකක් තියෙන dementia patientලට suffer වෙන behavioral and psychological symptoms. ඒ කියන්නේ අපි කතා කරපුවා hallucinations delirium. ඒ කියන්නේ මේක entity දෙකයි. මේ පැත්තේ entity එකක් තියෙනවා අනිත් පැත්තේ main entity එකක් තියෙනවා. දැන් අපි mainly focus කරන්නේ dementia කියන disease එකේ global ඒ කියන්නේ higher functions වල marked impairment එකක් තියෙනවා කියලා. higher functions වල marked impairment එකක් තියෙනවා කියලා. ඒ වගේම patient ගේ තව entity එකක් තියෙනවා. ඒකේ behavioral and psychological symptoms නුත් පෙන්නනවා ළමයි. behavioral and psychological symptoms නුත් පෙන්නනවා. මම කියන එක ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ ඩිමෙන්ෂියා වල මම කියන්න ඩිමෙන්ෂියා වල main arms දෙකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ එකක් තමයි cognitive problems. ඒ කියන්නේ අපිට mainlyම patient කෙනෙක්ගේ dementia patient කෙනෙක්ගේ mainlyම click වෙන දේ තමයි cognitive problems. ඒක යටතේ තව sub categories පහක් තියෙනවා. amnesia, apraxia, agnosia, aphasia and executive function. හරිද? ඔය වගේ cognitive problems ඒ කියන්නේ dementia patient කෙනෙක්ගේ main manifestation එක තමයි වෙනදක් හොඳට කරගෙන හිටපු වැඩ එන්න අඩුවෙන් කරන්නේ කියන එක. හරිද? එතකොට අපිට ඒක cognitive පැත්ත තමයි ඉස්සෙල්ලම click වෙන්නේ. ඒ වගේම disease එකේ අනිත් entity එක තියෙනවා behavioral and psychological symptoms. හරිද? ඒ කියන්නේ
මේන් ආම්ස් දෙකයි. එතකොට එක එකාම එක කොග්නිටිව් ප්‍රොබ්ලම්ස් අනිත් එක බිහේවියරල් ඇන්ඩ් සයිකොලොජිකල් ප්‍රොබ්ලම්ස්. එතකොට කොග්නිටිව් ප්‍රොබ්ලම්ස් තමයි අපිට ක්ලික් වෙන මේන් එන්ටිටි එක ඉස්සෙල්ලා එන. මං කියන එක තේරෙනවද? ළමයි මං කියන එක තේරෙනවද? ඔය හරිද? මේ chart එක තමයි ළමයි lesson එකේ සියරම ඔලුවට යන්න ඕන තියෙන එකම දේ මෙන්න මේ chart එක. හරිද? මේ chart එක. මම මේක මේ විදිහට කියලා දෙන්න පටන් ගත්තම මොකද දන්නවද ළමයි? ඔයාලට exam දෙනවා නම් මම මුල විශ්වාසවල dementia වල background එක ඔලුවට දාලා ඉන්නම්. එතකොට මේ ඔයාලට exam දෙන කම exam දෙන කට්ටිය මේ left උනක් කමන්නේ. හරිද? මම background එක ඔලුවට දෙන්නම්. හරි? එතකොට මොනවද cognitive symptoms dementia patient කෙනෙකුට එන cognitive symptoms මොනවද කියලා ගත්තොත් ළමයි ඒක අපි diagnose කරන්නේ හැමදෙස්සම A අකුරු හතරක් මේ පහළට A අකුරු හතරක් පේනවද ළමයි 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 හරිද එතකොට මේක යටතේ elements පහක් තියෙනවා ඒක හරි ලේසි මතක තියාගන්න A අකුරු වලින්ම තමයි ඔය හතර මේ පෙන්වන්නේ එකක් තමයි amnesia ඒ කියන්නේ cognitive functions වල patient කෙනෙක් මතක නැහැ කියලා කියන්න පුළුවන්. හරිද ළමයි? ළමයි. හරි අය. හරිද? හරි. ඊට පස්සේ තා patient කෙනෙක් apraxia. apraxia කියන්නේ ළමයි patient කෙනෙකුට cannot do complex motor activities. හරිද? ඒ කියන්නේ muscle coordination හොඳටම ඕන. muscle coordination හොඳටම ඕන. complex motor activities තියෙනවානේ muscle coordination වල හරියට මේ ඉන්දි කට්ටකට නූලක් දාන්න. හරිද? ඊළඟට බටන් කරන්න ඇඳුමකට බොත්තමක් දාන්න. ඒ වගේ කම්ප්ලෙක්ස් මෝට් ඇක්ටිවිටීස් කරන්න තියෙන කේපබිලිටි එක අඩු වෙන එක තමයි ඒප්‍රැක්සියා කියන්නේ. හරි ඒප්‍රැක්සියා කියන්නේ ඒක. ඊළඟට එග්නෝසියා. ඒ කියන්නේ කලින් අඳුරගත්ත ඔබ්ජෙක්ට්ස් තියෙනවනේ. පේෂන්ට් කෙනෙකුට පෙන්නන මේ මොකක්ද කියලා පෑනක් පෙන්වුවොත් එයාලට මේක පෑනක් කියලා කියන්න බැරි වෙනවා දරුවෝ. හරිද? ඒ කියන්නේ පේෂන්ට් කෙනෙකුට තියෙන්නේ පෑනක් වගේ අපි හොඳටම දන්න පේෂන්ට් කලින් දරන් හිටපු ඔබ්ජෙක්ට් එකක් පෙන්නලා ඇහුවොත් මේක මොකක්ද කියලා පේෂන්ට් කියාගන්න බැරි වෙනවා මේක පෑනක් කියලා. මේක පෑනක් කියලා පේෂන්ට් කියාගන්න බැරි වෙනවා. එතකොට තමයි එග්නෝසියා. හරිද? ඊළඟට ඒෆේසියා. ඒෆේසියා කියන එක ළමයි හරියටම බලා ගන්න පුළුවන් පාඩම් කරපු මිනිස්සුන්ට වයෝ එකකට තිබ්බහම. හරිද? අන්න ඒෆේසියා. හරිද? ඇම්නීසියාත් පුළුවන් එක්සෑම් එකකට උනා. හරිද? ඒ කියන්නේ ඒෆේසියා කියන්නේ කතා කරගන්න බැරි වෙනවා ළමයි. ඒෆේසියා. හරිද? ඊළඟට executive functions. ඒ කියන්නේ higher functions. කාගේ හරි patient කෙනෙක්ගේ higher function වල අවුලක් යනවා නම් ඔන්නෝව තමයි වැටෙන්නේ cognitive problems යටතේ. cognitive symptoms යටතේ වැටෙන්නේ ඔන්න ඔය ටික. ඔය ටික තේරුණාද? ඔය හරිද? ඊළඟට behavioral අපි දැන් බලමු අනිත් entity එක behavioral and psychological symptoms behavioral and psychological symptoms behavioral and psychological symptoms කියන යටතේ ළමයි එකක් තමයි ඒකේ තියෙන sub categories තුනක් එකක් තමයි behavioral problems අනිත් එක තමයි psychological problems තුන්වෙනි එක තමයි emotional problems හරිද පළවෙනි entity එකේ තියෙනවා ඒකේ behavioral problems දැන් අර topic එකෙන් දෙන behavioral and psychological symptoms එතකොට මොනවද behavioral problems එකක් තමයි ළමයි patient කෙනෙක් present වෙන්න පුළුවන් පට්ට aggressive විදියට අනිත් එක තමයි patient කෙනෙක් present වෙන්න පුළුවන් violent behaviors එක්ක අනිත් එක තමයි patient කෙනෙක් present වෙන්න පුළුවන් sexual inhibition එක මොන ලෙඩේද ළමයි sexual discrimination prominent feature එක අනිත් psychiatric disease එක මොකක්ද disease එක ළමයි ලක්මී මොකද disease එක ලක්මී මේනියා මේනියා හරියට හරි මේනියා
හරිද ඊළඟට sexual disease ඊළඟට psychological symptoms මොනවද mainly ළමයි dementia patient එකට වෙන්න පුළුවන් psychological symptoms තමයි hallucinations and delusions හරිද hallucinations වෙන්නත් පුළුවන් delusions තියන්නත් පුළුවන් hallucinations වලින් ළමයි common එකක් තමයි visual hallucinations මේ patient ලට visual hallucinations common ළමයි හරිද ඊළඟට මොනවද emotional symptoms කියන යටතට වැටෙන දේවල් ගත්තොත් emotional symptoms කියන දේවල් ගණයට වැටෙනකොට එකක් තමයි apathy හරිද ඊළඟට mood symptoms ඒ කියන්නේ patient කෙනෙක් depressed වෙන්න පුළුවන් එහෙම නැත්නම් elevated mood වෙන්න පුළුවන් හරිද එහෙම නැත්නම් සමහර වෙලාවට patient කෙනෙක්ගේ mood එක anxious mood එකක් වෙන්න පුළුවන් සමහර විට patient කෙනෙක් පට්ට psycho වෙන්න පුළුවන් කියන්නේ මේ elevated mood elevated එක euphoric කියලා දීලා තියෙන euphoric mood එක euphoric mood එක කියලා දීලා තියෙනවා හරිද euphoric mood එක වෙන්න පුළුවන් ඔන්න ඔය වගේ emotional and mood symptoms තමයි ඒක තමයි emotional කියන component එකට යටතට වැටෙන්නේ ඔන්න ඔය විදිහට කවුරු හරි patient කෙනෙක් මෙන්න මේ symptoms මාස 6කට වැඩිය පෙන්නනවා නම් අන්න ඒ patient dementia patient කෙනෙක් කියලා අපි label කරනවා දැන් dementia තේරුණාද ළමයි ඔය dementia ගැන මෙන්න මේ වගේ ලෙඩක් කියන එක තේරුණාද ඔව් හරිද ඊළඟට dementia කියන disease එකේ ළමයි patient කෙනෙක්ට මේ වගේ මොන හරි domains වල ඒ කියන්නේ cognitive domains එහෙම නැත්නම් behavioral problems වල ඒ වගේ ඒ life එකට ඒ මනුස්සයාගේ life එකට significant impact එකක් කරන්න පුළුවන් වෙන්න ඕන ළමයි significant impact එකක් කරන්න පුළුවන් වෙන්න ඕන ඒ මනුස්සයාගේ life එකට එතකොට තමයි මේක මේ අනිත් එක තමයි duration එක more than 6 months වෙන්න ඕන. එතකොට ගොඩක්ම මම දැකපු patient ලගේ ගොඩක්ම dementia click වෙන තැන තමයි ළමයි executive function level එකේ jobs තිබිලා. executive function level එකේ jobs තිබිලා security job එකකට ඉච්ච patient ලා ඉන්නවා. ඒකට කියනවා අර job එකේ drift එකක් තියෙනවා නම්. ඒ කියන්නේ executive function ඉඳලා ඊට පස්සේ clerk වෙලා clerk PN වෙලා PN clerk වෙලා ඔහොම ඇවිල්ලා අන්තිමට සිකියුරිටි ලෙවල් එකට වැටිච්ච patient ලගේ අපි සස්පෙක්ට් කරන ප්‍රධානම දේ තමයි මේ මිනිසුන්ට ඩිමෙන්ෂියා තියෙනවද කියලා. ඒ කියන්නේ brain එකේ brain matter එක deteriorate වෙන්න මේ patient executive functions ගන්න තියෙන sharp තීරණ ගන්න දෙන හැකියාව අඩු වෙනවා. හරිද? එතකොට ඔන්න ඕව තමයි මේ කියන්නේ මිනිස්සෙක් දැන් අපිට ගොඩක් කියන දේවල් තමයි කිසි දෙයක් මතක නැහැ. සමහරවිට මේ මනුස්සයට ගෙදර යන්න පාර මතක නැහැ ළමයි. හරිද? බඩුවක් තිබ්බොත් ඒක තිබ්බ තැන කොහෙද කියලා මතක නැහැ. හරිද? ඊළඟට මොන හරි පාඩම් කරපු දේ කොතනද තිබ්බද කියලා මතක නැහැ. හරිද? ඒ වගේ පත්තරේ ගත්තොත් පත්තරේ මොනවද තිබ්බද කියලා මතක නැහැ. ওই වගේ ෆන්ක්ෂන්. එතකොට ඇයි අපිට හැමතිස්සෙම ඩිමෙන්ෂියා කියනකොට එක්සිකියුටිව් ෆන්ක්ෂන්ස් වගේ දේවල් ඉස්සෙල්ලා මොළුවට යන්නේ. ඒකට හේතුව තමයි ළමයි අපිට ඉස්සෙල්ලම අවුල්ලන්නේ බ්‍රේන් එකේ එක්සිකියුටිව් ෆන්ක්ෂන්ස් තමයි ඉස්සෙල්ලම අවුල්ලන්නේ. අනිත් එක තමයි අනිත් මේ ඇග්‍රෙෂන් වයලන්ස් වගේ දේවල් අනිත් ඩිසීසස් වලත් මැනිෆෙස්ට් වෙනවා. උදාහරණයක් කිව්වොත් ස්කිසොෆීනියා ඒවයිත් මැනිෆෙස්ට් වෙනවා. ඒක නිසා ඩිමෙන්ෂියා වල සිදුවෙන මිස්ඩයග්නොසිස් වැඩි. මිස්ඩයග්නොසිස් වැඩි. ඒ කියන්නේ සමහරට patient ડિප්‍රෙෂන් කියලා ලෑබල් වෙන්න පුළුවන්. හරිද? ඒ වුණාට patient කෙනෙක් කවුරු හරි තමන්ගේ අර තීරණවල එක්සිකියුටිව් ෆන්ක්ෂන්ස් වල ෂාප් ගතිය මදි වගේ අන්න ඒ වගේ දේවල් කියලාදී ඒව ටග් ගාලා ක්ලික් කරනවා ළමයි. මොකද ඒව තමයි ටග් කරනකොට අපි දන්න මෙයා යන්නේ ඩිමෙන්ෂියා කියලා. දැන් ඔයාලගේ ඩිසීස් එකේ බිග් පික්චර් එක තේරෙනවද ළමයි? ළමයි ඔව් අයියේ. හරිද? මේ වගේ ඩිසීස් එක කියලා බිග් පික්චර් එක තේරෙන්න ඕන. ඊළඟට dementia is a syndrome due to acquired disease of the brain. හරිද ළමයි? සමහර patient වල dementia හැදෙන්න infarctions පවා causes වෙන්න පුළුවන් ළමයි. හරිද? infarction, brain infarction ඊළඟට age related brain atrophy ඕව තමයි. ඒ කියන්නේ ළමයි ඕනම patient කෙනෙක්ගේ brain එකේ
අර නියුරෝට්‍රාන්ස්මීටර්ස් ඊළඟට නියුරෝන්ස් එහෙම හොඳට කනෙක්ට් වෙලා සයිනැප්සස් එහෙම හදාගෙන ඉන්නේ. ෆිසියොලොජි වලට කියලා දෙන ඇත්තනේ ඒජ් එකත් එක්ක ඔය තියෙන සයිනැප්සස් ඒවා කවුන්ට් එක අඩු වෙනවා ළමයි. හරිද? ඊළඟට ඊළඟට අර ඒජ් රිලේටඩ් බ්‍රේන් ඇට්‍රොෆි වෙනවා වයසට යද්දී යද්දී. වයසට යද්දී යද්දී ඒජ් රිලේටඩ් බ්‍රේන් ඇට්‍රොෆි වෙනවා. එතකොට ඔන්න ඕව නිසා පේෂන්ට් කෙනෙක්ගේ බ්‍රේන් මැටර් එකේ ක්වොන්ටිටි එක ක්වොලිටි එක and ක්වොන්ටිටි එක දෙකම අඩු වෙනවා ළමයි. හරි බ්‍රේන් එක ශ්‍රින්ක් වෙනවා. හරිද බ්‍රේන් එක ශ්‍රින්ක් වෙනවා. ඒක නිසා තමයි වයසක පේෂන්ට්ලා බිමට වැටුණාට පස්සේ බිම වැටුණාට පස්සේ අර ඉන්ටර්ක්‍රේනියල් හිමොරේජ් වෙන chance එක වැඩි වෙන්නේ. හරිද? අර ස්පේසස් වයිඩ් වෙලා එම්සිරි වෙයින් ස්ට්‍රක්චර් වෙන්න පුළුවන්. ඊළඟට අර නියුරෝන්ස් අතර තියෙන කනෙක්ෂන් එක අඩු වෙනවා. අර මොනවද සයිනැප්සස් වගේ ඒවා තියෙන්නේ ඒවා අඩු වෙනවා. ඊළඟට ඔය සේරගම වෙනකොට ඒ කියන්නේ පේෂන්ට් කෙනෙක්ගේ ඩිසිෂන්ස් වලට ෂාප් බවට අර නියුරෝට්‍රාන්ස්මීටර්ස් නියුරෝබයෝකෙමිස්ට්‍රි එක මාර හොඳටම බලපානවා පේෂන්ට් කෙනෙක්ගේ තීරණ වල ෂාප් බවට. එතකොට මේ අඩු වෙන්න ඩිමෙන්ෂියා විදියට මේ ඩිසීසස් එළියට එනවා. ඊළඟට in which there is a global impairment of multiple higher cortical functions and personality. අනිත් ළමයි MCQ වල ටෙස්ට් කරන පොයින්ට් එකක් තමයි කවුරු හරි patient කෙනෙක්ගේ age එකත් එක්ක gradually personality එකේ සිදුවෙන වෙනස්කම් personality changes නොත් calculate වෙනවා dementia කියන entity එක යටතට. ඕව MCQ වල ටෙස්ට් කරන ළමයි. අනිත් එක තමයි dementia කියන disease එක ළමයි හොඳ කරන්න බෑ. හරිද? dementia කියන disease එක පටන් ගත්තම තමයි ඒක හොඳ කරන්න බෑ ළමයි. ඒක progressive disease එකක්. අපිට කරන්න හැක්කේ dementia කියන disease එක ඉස්සරහට progression speed එක අඩු කරලා දෙන එක විතරයි. හරිද ළමයි? හරිය. මම මේ කියන හැම දෙයක්ම මම මුල් විනාඩි 30 ඇතුළත මේ MCQ points එක ටට්ටක් ගාලා යට දෙන exam එක තියෙන කට්ටියට පාඩම් කරන්න යන්න පුළුවන් විදියට. හරිද? මේ ටික තමයි MCQs වල ටෙස්ට් කරන්නේ. මේ ටික දන්නවනම් ගන්න පුළුවන් MCQ. ඊළඟට patient කෙනෙක්ගේ functional impairment එකක් තියෙනවා නම් functional impairment එක intellectual functions වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මනුස්සයාගේ mathematics වලට අදාළ calculation, higher functions ඊළඟට memory වලට relate වෙන්න පුළුවන්. memory වලට කොහොමද relate වෙන්න බව ඔයාලා දන්නා. මොකද amnesia කියන ඒකේ කෙලින්ම තියෙන memory. ඊළඟට thinking and orientation. හරිද? thinking pattern එක patient කෙනෙක් ප්‍රශ්නයක් පිළිබඳ හිතන pattern එක වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක තමයි orientation. හරිද? orientation අවුල් වෙන අනිත් disease එක මොකද්ද මම කියලා දීපෝ? delirium. ඊළඟට comprehension, calculation, learning capacity. ඊළඟට languages. ඊළඟට praxis and judgment. ඒ කියන්නේ මිනිස්සෙකුට තීරණයක් ජජ් කරන්න තියෙන හැකියාව. ඔන්න ඔය entities හැම එකේම deterioration එකක් තියෙනවා ළමයි. එක්ක markedly එක component එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් global impairment එකක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ higher cortical functions overall අඩු වෙනවා. හරිද? ඊළඟට patient ලා ගොඩක් වෙලාවට conscious ළමයි. dementia patient ගොඩක් වෙලාවට මේ 99% conscious. එතකොට අර clouding of consciousness කියලා එහෙම එකක් නෑ ළමයි. clouding of consciousness එන්නේ මොන disease එකේද? consciousness clouding වෙන්නේ මොන disease එකේද? delirium තමයි clouding of consciousness එන්නේ delirium වල. හරිද? ඊළඟට MCQ වල අහලා තියෙනවා. ඒ කියන්නේ MCQ එකෙන් ළමයි delirium and dementia වල features වෙන් කරන්න. ඕක හරි common MCQ එකක්. හරිද? මම කියලා දෙන්න එක වෙන් කරගන්නේ කොහොමද කියලා. මම දැනට MCQ එකේ ස්ටෙම් එකක් අහන්නම්. sudden onset delirium ද dementia ද? delirium sudden onset dementia මේ සාමාන්‍ය. ඊළඟට අපිට වර්ධින තනම් මම කියලා දෙන්නම්. delirium වල dementia වල vascular dementia කියන්නේ vascular dementia කියන්නේ infarction තමයි ඒකේ cause එක. හරිද? ඒ කියන්නේ types of delirium වල vascular dementia වල brain එකේ ඒ කියන්නේ සමහර වෙලාවට ළමයි
මේ බ්ලඩ් ක්ලොට්ස් හැදෙනවා බ්ලඩ් ක්ලොට්ස් හැදෙනවා සමහර වෙලාවට ඒ ක්ලොට්ස් ෂූටින් එම්බොලයි වෙනවා ඒ කියන්නේ මේ ක්ලොට්ස් හැදිලා ඒව ඩිංග එම්බොලයි කරනවා එතකොට ක්ලොට් එකෙන් එකපාරට ඩිස්ලොජ් වෙන්නේ නැතුව මේ පොඩි එම්බලයි රිලිස් කරන එතකොට ඒ වගේලා බ්ලඩ් වෙසල්ස් වල ක්ලොට් වෙනවා එතකොට ක්ලොට් වුණාට පස්සේ ඉන්ෆාක්ට් වෙලා බ්‍රේන් එකේ ඒ හරිය මේ ඉන්ෆාක්ෂන් ලා ෆන්ක්ෂන් කරන්නේ නැතුව යනවා එතකොට ළමයි ඒ පේෂන්ගේ ඩිමෙන්ෂියා ප්‍රෝග්‍රස් වෙන පැටර්න් එක මෙන්න මේ වගේ පැටර්න් එකක් නේ ඒක කියනවා ස්ටෙප් ලැඩර් පැටර්න් කියලා හරිද මෙන්න මේ වගේ ස්ටෙප් ලැඩර් එක වගේ තමයි ඩිමෙන්ෂියා එක වැඩි වෙවි යන්නේ හරිද හරිද ඔව් MCQ points ඊළඟට commonest is the degenerative dementias හරිද ඒ කියන්නේ age related brain atrophy කියන dementia එක තමයි commonest dementia type එක ඒ කියන්නේ brain matter එකේ යන අවුලක් නිසා තමයි dementia එන්නේ ඊළඟට vascular dementias Lewy body dementias and dementia in the Parkinson's disease හරිද Parkinson's diseases තියෙන කට්ටියටත් dementia එකක් එනවා කියන එක MCQ points වල test වෙනවා ළමයි හරිද 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 ඊළඟට the symptoms and the impairment should be present at least for 6 months ඒ කියන්නේ මාස 6කට අඩුවෙන් dementia diagnose කරන්න බෑ ළමයි හරිද මාස 6කට අඩුවෙන් dementia diagnose කරන්න බෑ හරිද ළමයි ඊළඟට subtypes of dementia කියන එක ටිකක් important topic එකක් ළමයි හැබැයි ඒ subtypes මොනවද කියන එකට දැනගත්තාම ඇති ළමයි ඒ කියන්නේ subtypes ටිකේ types ටික මොනවද කියලා දැනගත්තාම වැඩිත් එක්ක ඇති එකක් තමයි Alzheimer's dementia vascular dementia Lewy body dementia dementia in the Parkinson's disease frontotemporal dementia dementia secondary to medical conditions alcohol endocrine and metabolic causes හරිද මේ ටික කිසි දෙයක් පාඩම් කරන්න නැතුව මෙන්න මෙහෙම ඔලුවට ගන්න බලන්න හරිද vascular dementia කියන එක ගැන idea එකක් තියෙනව නේද මොනවා හරි ischemic event එකක් හරි එහෙම නැත්නම් shooting emboli හරි අන්න ඒ වගේ දෙයකට අදාළ වෙන dementia එක තමයි vascular dementia කියන්නේ එතකොට මේ patient ලට තියෙන පුළුවන් හොඳ dyslipidemic history එකක් හරිද dyslipidemic history එකක් තියෙන පුළුවන් මේ patient ලට ඊළඟට diabetic history එකක් තියෙන පුළුවන් ඔන්න වහන vascular dementia වගේ ඒවායි ඊළඟට ඒක අර general understanding එකක් තිබුණා වැඩි ගොඩ දාගන්න පුළුවන් ඊළඟට Lewy body dementia Lewy bodies කියලා component protein එකක් හැදෙනවා dementia dementic patient ලගේ ඒ කියන්නේ amyloidosis වගේ amyloidosis වලත් protein substance එකක් deposit වෙනවානේ internal organs වල amyloidosis වල ඒ අර amyloid protein එක වැඩියෙන්ම deposit වෙන තැන කොහෙද ළමයි ලක්මී පසිදු amyloidosis වල proteins වැඩියෙන්ම deposit වෙන තැන් කොහෙද amyloidosis වෙන patient කෙනෙක්ගේ මේ එළියෙන් බලන්න ඕන මොකක්ද ළමයි කට ඇතුලේ මොකද්ද බලන්න ඕන කට ඇතුලේ මොකද්ද බලන්න amyloidosis වල කට ඇතුලේ මොනවද තියෙන්නේ කියමුකෝ බලන්න ළමයි නෑ ඔන්න මම කියලා දාන්න කට ඇතුලේ දිව බලන්න ඕනේ දිවේ amyloid proteins deposit වෙනවා ඊළඟට amyloidosis තියෙන patient ලගේ heart එක බලන්න ඕනේ හරිද amyloidosis තියෙන patient ලගේ heart එක බලන්න ඒගොල්ලන්ට cardiomyopathy තියෙනවා හරිද ඊළඟට MCQ වල තියෙනවා ළමයි dementia කියන එක එන්න පුළුවන් the substance abuse වලට කියලා ඒවට එන්න පුළුවන්
ඊළඟට chronic medical and surgical causes වලට patient කෙනෙකුට dementia එන්න පුළුවන්. ඕවා අහලා තියෙනවා MCQs වල. හරිද ළමයි? හරිද? හරි. ඊළඟට frontotemporal dementia. frontotemporal dementia කියන entity එකේ ළමයි frontotemporal එකේ මේ තනිකරම ඉස්සෙල්ලාම අප්සෙට් කරන්න ඕන මොන ෆන්ක්ෂන්ස්ද? frontotemporal. frontotemporal නමේම තියෙන අප්සෙට් කරන මොනවද කියලා. higher functions ඉස්සෙල්ලා අප්සෙට් කරන්න ඕන ළමයි. මෙන්න මෙතන ඔයාලට සබ් කැටගරීස් ගැනත් ඉගෙන ගන්න ඕන මෙන්න මෙතන තියෙනවා. හරිද? මේ ටිකත් හිමීට කියලා දීගෙන යන්න. Alzheimer's dementia, the earliest feature of the progressive loss of memory. Alzheimer's කට්ටියගේ progressive loss of memory තමයි earliest feature එක. Impairment of other personality changes. හරිද? ඒ කියන්නේ overall විදියට අර aphasia, apraxia, disorientation ඒවා හැම දෙයක්ම තියෙනවා මේ Alzheimer's dementia වල. Alzheimer's dementia patient කෙනෙක් ළමයි අන්තිමට නවතින්නේ Tamanට තමන්ගේ වැඩ ටිකත් කරගන්න බැරි වෙලා. හරිද? ඊට පස්සේ bladder bowel control අවුල් වෙනවා. හරිද? ඒ කියන්නේ terminal stages වෙනකොට Alzheimer's dementia patient කෙනෙක් terminal stages වෙනකොට අනිවාර්යයෙන්ම caretaker කෙනෙක් තියන්නම වෙනවා. හරිද? ඒ කියන්නේ patient කෙනෙකුට bladder bowel control ඉඳලා නැති වෙනවා. හරිද? ඊළඟට patient ගේ self care ඉඳලා neglect වෙනවා ළමයි. self care කියලා neglect වෙනවා. හැබැයි Alzheimer's dementia patient කෙනෙක්ගේ step ladder pattern එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? disease එකේ progress එකත් එක්ක step ladder වගේ pattern එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ළමයි කවුරුවක්වත් කතා කරන්නේ නැහැ මං තා ටිකක් ළමයි step ladder pattern එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? පුළුවන්යි. පුළුවන්. හරිද? බෑ. step ladder pattern එකක් බලාපොරොත්තු වෙන්න බෑ ළමයි. හරිද? vascular එකේ විතරයි sharp එක වෙන්නේ. මොකද embolic ආවා, infarct වුණා, එහෙම වෙනවා. ඊට පස්සේ embolic එකක් නැති තාක්කල් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔන්න දෙවෙනි embolic ආවම ඔන්න ආපස්සට. මේකේ යන pattern එක මෙන්න මේ වගේ curve එකක් යනවා. හරිද? අපිට කරගන්න හැකි මේ disease එකේ curve එක flat කරගන්න එක විතරයි. හරිද? flat කරගන්න එකත් progress එක නවත්තන්න බෑ. කවදාවත් ළමයි මේක මෙහෙම එන disease එකක් නෙමෙයි. හැමතිස්සෙම progress වෙවි ඉස්සරහට යන එකක්. මේකේ curve එක flat කරගන්න එක විතරයි කරන්න පුළුවන්. Vascular dementia result on severe mild infarct which have gone unnoticed. හිමීට කියව ගන්න emotional and personality changes can occur. මේ කට්ටියට emotional changes තියෙන පුළුවන්, personality changes තියෙන පුළුවන්. මේවා එකකට ඔයාලා දැනගන්න ඕනේ. ඊළඟට step wise progression of the illness with the deterioration after each infarct. මේ ඒ කියන්නේ මේ patient ලට step wise deterioration එකක් තියෙනවා හැම infarction එකකටම පස්සේ. ඊළඟට Lewy body dementia common feature is visual hallucinations. ඒ කියන්නේ Lewy body dementia කියන entity එකේ patient ලට visual hallucinations කියන. ඒ කියන්නේ patient ලා කියනවා නම් ඒගොල්ලොන්ගේ higher functions වල අවුල ගැන කතා කරන්න කලින් visual impairment එක ගැන කතා කරන visual hallucinations ගැන delusions ගැන කතා කරනවා නම් ලොකු chance එකක් තියෙනවා patient Lewy body dementia වෙන්න. ඊළඟට frontotemporal dementia මේ entity එකේදී ළමයි ගොඩක්ම weight එක දෙන්නේ early loss of personality and social awareness. හරිද? ඒ කියන්නේ brain එකේ higher frontal and temporal regions වලින් control වෙන දේවල් තමයි personality, social awareness, ඊළඟට stereotypy කියන්නේ මොනවා හරි object එකක dimensions. හරිද? ඒ කියන්නේ අපි අල්ලලා බලලා කියන්න පුළුවන් මෙන්න මේවා තමයි මේ dimensions. මොකද්ද object එක කියලා. අපේ dimensions ඔළුවේ තියෙන මේ මොන වගේ දෙයක්ද කියලා.
ඊළඟට perseveration. හරිද? එකම එක කියනවා. දැන් dementia patient කෙනෙක්ගෙන් අහුවොත් ළමයි patient කියන හැම එක අපි දැන් අහමුකෝ දැන් අපි patient කෙන් අහනවා කියලා නම කියලා. හරිද? ඒකට patient නම කියන එක මතක නැහැ වෙන මොනවා හරි මතක නම් ඒ මිනිස්සයා ඒක කියන්න හදනවා. මතක දේ කියන්න හදනවා. තේරෙනවද? තේරෙනවද ළමයි? ඔවයි. තමන්ගේ නම අමතක වුණාත් ඒ මිනිස්සයා තමන්ට මතක දේ කියන්න හදනවා. එකම ටික තමයි රිපීට් වෙන්නේ. එකම රෝල තමයි ටේප් එක තමයි ගහන්නේ ළමයි. හරිද? එකම ටේප් එක තමයි ගහන්නේ. ඊළඟට මේ පේෂන්ට්ලටත් ඒ කියන්නේ ෆ්‍රන්ටෝ ටෙම්පොරල් කට්ටියටත් ඉන්කොන්ටිනන්ස් ඇන්ඩ් රිජිඩිටි වගේ ඒවා එන්න පුළුවන්. මේවා එකින් එකට දැනගන්න ඕනේ නැහැ ළමයි. සාමාන්‍යයෙන් මේ ඩිමෙන්ෂියා එක මොන වගේ එන්ටිටි එකක්ද කියන එක දැනගත්තා නැති. ඒ කියන්නේ හයර් ෆන්ක්ෂන්ස් නම් බේසිකලි අවුල් ගිහිල්ලා තියෙන්නේ patient තියෙන පුළුවන් ෆ්‍රන්ටෝ ටෙම්පොරල්. ඊළඟට patient හොඳ ඉස්කීමික් ඉවෙන්ට්ස් ආපු හිස්ටරි එකක් තියෙනවනම් patient මේ heart disease හරි එහෙම හරි මොනවා එක හිස්ටරි එක ස්ට්‍රෝංලි සජෙස්ටිව් නම් ස්ටෙප් 5 ප්‍රෝග්‍රෙෂන් එකක් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් වැස්කියුලර් ඩිමෙන්ෂියා කියලා. ඊළඟට කාට හරි විසුවල් හැලුසිනේෂන්ස් එනවා නම් මේවට කලින් අපිට කියන්න පුළුවන් මෙයාට ලෙවි බොඩි තියෙන්නේ කියලා. හරිද? තේරෙනවද? තේරෙනවද ළමයි? ඔවයි. හරිද? ඊළඟට patient කෙනෙක්ට ලොකුවටම ඩිමෙන්ටික් නැතුව ලාවට කියන්නේ patient ගේ ඒජ් එකට අදාළව අමතක වීම සාපේක්ෂයි නම් patient කෙනෙක්ගේ ඒජ් එකට අදාළව අමතක වීම සාපේක්ෂයි නම් ඒකට දාන්න පුළුවන් age related brain atrophy එක කියන dementia. හරිද? ඔන්න ඔහොමයි මේ වැඩේ කැටගරයිස් කරගන්නේ. හරිද? ඊළඟට prevalence for those aged more than 60 years 5 to 7 in most world regions with higher prevalence in Latin America. ඒවනම් ඕනේ නැහැ ළමයි. ඔයාලට තියෙන්න ඕන මේ disease එකේ කියන්නේ dementia වල වැඩියෙන්ම affected වෙච්ච population එක බර වෙන්නේ මේ above 65. ඒ වගේ idea එකක් තිබුණාම වැඩිත් එක්ක ඇති. ඊළඟට මේක world එකේ trending disease එකක්. හරිද? ඒ කියන්නේ මේ උඩට එනවා. ඒ කියන්නේ මොකද දැන් ඒජ් ඒ කියන්නේ කොරෝනා එන්න කලින් අපිට තිබිච්ච තත්ත්වය මං කියන්නේ දරුවෝ ළමයි ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒජ් හයර් එල්ඩර්ලි පොපියුලේෂන් එක තමයි වැඩි වෙලා තිබුණේ. ඒක නිසා මේක එන්න එල්ඩර්ලි ජනගහනය වැඩි වෙනකොට මේක මේ ඩිසීස් බර්ඩන් එකක් කන්ට්‍රි එකකට ඉකොනොමි එකට ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් ප්‍රොබ්ලම් එකක්. මොකද එක මනුස්සෙක් 100% totally depend වෙනවා තව මනුස්සෙක් මත. chronic disabling disease එක. හරිද? අන්තිමට patient කෙනෙක්ගේ bladder bowel control නැති වෙලා ඉවර වෙන කේස් එකකදී bladder bowel control එක පවා නැවතිලා ඉවර වෙන කේස් එකකදී මේක chronic මේක disabling disease එකක්. මොකද man power එක දෙන්නෙක්ගේ නැති වෙනවා. හරිද? ඒ කියන්නේ මේ ඉකොනොමි එකට යූස් කරන්න තියෙන පවර් එක දෙපැත්තකින් නැතිලා එකක් තමයි ලෙඩේ හැදිච්ච එක්කෙනාගෙන තියෙනවා. අනිත් එක තමයි ලෙඩේ හැදිච්ච එක්කෙනා බලාගන්න කෙනෙක් දැම්මට පස්සේ දෙගුණකින් ඩැමේජ් එක වැඩි. ඔන්න ඕව තමයි ළමයි ඉන්ෆෙක්ෂන්ස් වල අහලා තියෙන පොයින්ට්ස්. හරිද? අනිත් එක තමයි මේ නම්බර්ස්. ඒ කියන්නේ දැනට ඩිමෙන්ෂියා වල එන ෆිගර්ස් වලට වඩා ඇත්තටම වර්ල්ඩ් එකේ බර්ඩන් එක අඩුයිද වැඩිද ළමයි? ඒ කියන්නේ දැන් ඩිමෙන්ෂියා මෙන්න මේක කියලා කැල්කියුලේට් කරනවනේ. ඩිමෙන්ෂියා මෙන්න මෙච්චර බර්ඩන් එකක් තියෙයි කියලා අපි කැල්කියුලේට් කරනවනේ ඇසියුම් කරලා. ඒ ඇසියුම් කරන ගානට වැඩිය දෙගුණයකට වැඩි ළමයි ඇත්තටම ඩිසීස් එකෙන් සෆර් වෙන ගාන. හරිද? ළමයි තේරෙනවද? මොකද දන්නවද? අරකින් අපිට ඩයග්නෝස් වෙන්නේ higher functions වල අවුල් තියෙන විතරයි. මං කියවලට behavioral entity එකක් තියෙනවා. ඊළඟට emotional entity එකක් තියෙනවා. එතකොට ඒ වගේ symptoms පටකාලා මිස් වෙනවා. තේරෙනව නේද? ළමයි undiagnosed වෙලා ලිස්සලා යන cases ගන්න වැඩි මේකේ. undiagnosed වෙලා ලිස්සලා යන cases ගන්න වැඩි. ඒකෙන් MCQ එකක් තියෙනවා dementia වල undiagnosed වෙලා ලිස්සලා යන ගාන වැඩි. අනිත් එක ළමයි මෙන්න
MCQ එකට උත්තරයක් කියන්න. හා මේ මිනිමෙන්ටල් ස්කෝ එක තමයි higher functions evaluate කරන්න ගන්න අපි use කරන tool එක. මිනිමෙන්ටල් ස්කෝ. හරිද? මිනිමෙන්ටල් ස්කෝ. ඒකට ස්කෝ එකක් දෙනවා. ඒකට ස්කෝ එකක් දෙනවා ළමයි. මට මතක හැටියට මිනිමෙන්ටල් ස්කෝ එකේ below 23 වෙන්න ඕන. හරිද? below 23 වෙන්න ඕන ගන්න ඕන patient මොනවා හරි higher function වල අවුලක් තියෙනවා කියලා detect වෙන්න. හරිද ළමයි? හරිද ළමයි? මිනිමෙන්ටල් ස්කෝ කියන එක හිමීට සර්ච් කරලා බලන්න. ඒ කියන්නේ higher functions assess කරන්න ගන්න tool එකක් තමයි මිනිමෙන්ටල් ස්කෝ කියන්නේ. ඔයාලගේ නොදැන හිටියට මම මිනිමෙන්ටල් ස්කෝ එක මොකද්ද කියලා. මිනිමෙන්ටල් ස්කෝ එකේ more than 23 තියෙනවා නම් patient කෙනෙකුට අන්න එතෙන් තමයි higher functions අවුල් වෙනවා කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් එක්සිකියුටිව් ලෙවල් එකේ රස්සාවක් කරපු කෙනෙකුට ඕක මේ උපරිම ලකුණු ගන්න එක ගේමක්ම නැහැ. හරිද? හරිද? හරිද ළමයි? හරි. ඊළඟට ඒ මනුස්සයා දැන් ඩිටිරියරේට් වෙවි ඇවිල්ලා අන්තිමට කොච්චර ඩිටිරියරේට් වුණත් ඒ මනුස්සයා 23 කියන එක පනිනවා. එයාගේ තියෙන එක්ස්පීරියන්ස් එකයි ඊළඟට ඒ දේවල් වලින් about 23 යන එක ගේමක් නැහැ. හරිද? හරිද ළමයි? හරියි. ඒ කියන්නේ මිනිමෙන්ටල් ස්කෝ එකේ මෙහෙම හිතන්නකො ළමයි උස පයින්නකොට ගෙදරදි වෙනද 180ක් පැනපු එකෙක් ඉන්නවනම් මැච් එකේදී දාන්නේ 160ක් විතර නම් ඒ මනුස්සයා ඩිට් කොච්චර ඩිට් මසල් ෆන්ක්ෂන් ඩිටෝරේට් නැත්නම් 160න් පනිනවා 160 නෙවෙයි 130ක් කියන්නකෝ 130න් පනිනවා කතාව සරලවම තේරෙනවද ඔන්න 135 පැනපු එකෙක් ඉන්නවනම් ඔන්න 130 තමයි මැච් අහුවෙන්නේ ඔය මිනිමෙන්ටල් ස්කෝ එකෙන් තේරෙනව නේද තේරෙනව නේද ළමයි ඒකත් අර විභාගය වගේ තමයි හොඳට පාඩම් කරලා තිබුණත් අර පින්ම උඩින්ම යනවා හරිද ඊළඟට පේපර් එක අමාරු වුණාට කියලා ඒගොල්ලන්ට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරිද ඊළඟට why does this prevalence data important මෙන්න මේවෙන් MCQs හැදෙනවා ළමයි හරිද ඒ කියන්නේ common sense වලින් එන ගහන්න පුළුවන් MCQs හැදෙන්නේ එකක් තමයි policy making වලදී මේක ඉම්පෝර්ටන්ට් වෙනවා හේතුව මොකද කියනවා නම් ළමයි දැන් හිතන්නකෝ patient කෙනෙක්ට driving මෙන්න මේ age එකෙන් පස්සේ එපා කියලා ගහනවා සර්කියුලර් එකක් හරිද එතකොට age limit එක තීරණය කරන්න මෙන්න මේ data important වෙනවා මොකද මෙන්න මෙච්චර percentage එකක් above 85 මෙච්චර percentage එකක් age related brain atrophy වල dementia වලට යනවා ඒක නිසා මේගොල්ලන්ට මේ vehicles drive කරන්න දෙන්නේ නැහැ මේ age එකෙන් පස්සේ. හරිද ළමයි? එතකොට policy making වලට මේවා important වෙනවා. ඊළඟට carer burden. carer burden කියන concept එක මාර ලස්සන concept එකක් ළමයි. හරිද? ඒ කියන්නේ මේකෙන් calculate කරන්නේ බලා ගන්න මනුස්සයට dementic patient කෙනෙක් බලා ගන්න මනුස්සයට එන burden එක. හරිද ළමයි? ඒ කියන්නේ වෙලාවට කන්න ටික දෙන්න ඕනේ මනුස්සයට කන්න ටික මතක නැහැ. bladder bowel control අවුල් ගියාම ඊට වැඩිය හරි shock. ඊළඟට consciousness orientation අවුල් ගියාම හරි ඊට වැඩිය සන්තෝෂයි. හරිද? එතකොට එන්න deteriorate වෙද්දී අපි carer burden එක patient සහ family එකට educate කරලා තියන්න ඕන. මෙන්න මේ වගේ case එකක් තියෙන්නේ කියලා patient එකටයි family එකටයි. මොකද අපි patient educate කරන්න ළමයි patient කෙනෙක් manage කරද්දී මේක කවදාවත් හොඳ වෙන ලෙඩක් නෙමෙයි කියලා. හරිද? මේක කවදාවත් හොඳ වෙන ලෙඩක් නෙමෙයි කියලා patient ගේ family එක educate කරන. ඒ කියන්නේ මේක හරි important ළමයි මේක මේ disease එකේ විදිය කියලා දෙන එක. මොකද අපි CKD patient එක class ටි කරනකොට kidney එක හොයන්නේ මොන stage එකේදීද? මං කියලා දීලා තියෙන්නේ. මයිමි kidney එක හොයන්න last තියෙන්නේ මොන stage එකේදීද? මයිමි කලින් වගේ. එහෙම කලින් මේක දියාරු ආන්සර් ගන්න. තුනේ වගේ. තුනේ අගදී වගේ. හරිද? තුනේ අගදී වගේ. හරිද? තුනේ අගදී තමයි කිඩ්නි එක හොයන්න ලෑස්ති වෙන්නේ. මොකද මේකත් එහෙමයි. carer burden එකේදී patient ගේ family එකට මේක multi disciplinary team management එක අරගෙන යන්න ඕනේ. කියන්නේ කවුද care කියන්නේ සමහර විට පවුලේ 10 දෙනෙක් ඉන්නවනම් ඒ 10 දෙනාට
මේ බෙදාගන්න පුළුවන් වෙනවනේ මම මෙන්න මේ අවුරුද්ද මම බලාගන්න. ඊට පස්සේ එහෙම එතකොට එක මිනිස්සෙක් නැත්තම් bystander psychologically depression. bystander psychologically depression ආලම. හරිද? ඊළඟට මොකද මේක long disabling disease එකක්. එතකොට carer burden කියන ළමයි ඒ කියන්නේ ඒ carer burden කියන concept එකේදී කියනවා carer burden කියන concept එකේදී කියනවා patient කෙනෙක්ගේ carer ඊළඟට කාලයක් යද්දී patient එයා depress වෙන්න පුළුවන්. එයා depress වෙන්න පුළුවන්. මොකද මේ මනුස්සයාට තමන්ගේ කියලා වැඩක් කරගන්නවත් වෙලාව නැති වෙනවා. හරිද ළමයි? තේරෙනව නේද? ළමයි එතකොට මේ patient බලාගන්න මනුස්සයා shift කිරීම බලාගන්න මනුස්සයා shift කිරීමට plan එකක් beforehand we should අපිට තියෙන්න ඕන. ඒ කියන්නේ අපි arrange කරලා තියෙන්න ඕන මේ plan එකක් beforehand. හරිද? ඒවා හරි ලස්සන concept. ඔයෙන් අහලා තියෙනවා මේ MCQ. Allocation of budgets, resources for elderly care, recreational centers, hospitals, hotels and nursing homes. හරිද? Allocation of budgets එක කියන්නේ patient කෙනෙකුට budget එකක් වෙන් කරන ඒවා ඊළඟට age එකට කොච්චර allowances දෙන්න ඕනද කියලා ඊළඟට hospital care එක කොහොමද කියලා එහෙම ඊළඟට nursing homes වලට කොහොම facilities දෙනවද ඔය සේරම determine වෙන්නේ මේ data මත ළමයි ඔයාලට මම කියන්නම් සමහර දේවල් මේවා ජීවිතේට එකතු කරගන්න ළමයි මම කොච්චර වැඩ තිබුණත් ළමයි patient කෙනෙකුට අවුරුදු 65ට වඩා අනිවාර්යයෙන්ම ක්‍රියේටිනින් එකක් කරනවාමයි ළමයි. ඔයාලා කියන්නේ hidden CKD ඒවා කොච්චර අහුවෙලා තියෙනවද? මට ළඟදි ක්‍රියේටිනින් එකක් අහුණා 6.74 ක්‍රියේටිනින්. ක්‍රියේටිනින් 6.74. ඊට පස්සේ ඉන්වෙස්ටිගේට් කරන්න යද්දී තව patient කෙනෙක් අහුණා අවුරුදු 28ක් හෝ 29ක් ඒ patient ලගේ ළමයි ක්‍රියේටිනින් එක 2.4 ගණක් තිබුණේ. හරිද? ඒ කියන්නේ මම කියන ඔයාලට කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ AST liver function test, renal function test කරලා බලන්න අනිවාර්යෙන්ම මෙතන එහෙම කියනවනේ ගොඩ පිරිසකට dyslipidemia එක fatty liver තියෙනවා. මම ඕක එකපාරක් ඔයාලට කිව්වට පස්සේ ඒකට මගෙන් ට්‍රීට්මන්ට්ස් ආපු 3 දෙනෙක් හිටියා. කවුද කියලා අහන්න එපා. 3 දෙනෙක් හිටියා. හරිද? ඔයාලා අලුතෙන්ම ආපහු ටෙස්ට් කරන්න ටෙස්ට් නොකරපු කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් ටෙස්ට් කරන්න. හරිද? අනිවාර්යෙන් ටෙස්ට් කරන්න. අනිත් එක තමයි ඔයාලට chance එකක් ආවොත් patient කෙනෙකුට මොන හරි ඉන්වෙස්ටිගේෂන් එකකදී blood urea එකක් creatinine එකක් අනිවාර්යෙන් යවන්න ළමයි. ඒ කියන්නේ patient benefit වෙනවා. creatinine එකෙන් patient benefit. මම පළවෙනි shot එකට ළමයි augmentin omeprazole දානවා. මොකද patient කෙනෙක්ගේ pain එක තමයි අපිට lazy manage කරන්න පුළුවන් ඒක. ඒ වුණාට ළමයි මම augmentin හරි ඊළඟට මේ omeprazole ඊළඟ diclo ලිව්වනම් diclofenac sodium ලිව්වනම් අනිවාර්යයෙන්ම creatinine එක ලියලා ඊළඟ දවසේ dose suggest කරනවා. හරිද? dose suggest කරනවා. මෙරපෙනම් ඒවම nephrotoxic. අනිත් එක තමයි හැමතිස්සෙම antibiotic එකක් ලියද්දී gentamicin වගේ antibiotic ලියද්දී අනිවාර්යයෙන්ම careful වෙන්න ළමයි. හරිද? genta 600 තියෙනවා IV නම් oral නම් 300 තියෙනවා. ඒ වගේ වට තමයි nephro කෙලම වෙලා යන්න පුළුවන් drugs. හරිද? nephro කෙලම වෙලාම යන්න පුළුවන් drugs තමයි ඒවා. ওই ටික මතක තියාගන්න. ඊළඟට why is it important to Sri Lanka? හරිද? ඒ කියන්නේ ළමයි ඩිමෙන්ෂියා ගැන ලංකාවේ කරපු ස්ටඩීස් ප්‍රමාණය ගොඩක් අඩුයි ළමයි. හරිද? ලංකාවට එල්ලෙන වැලේ නැති වෙලානේ තියෙන්නේ. ඒක නිසා ස්ටඩීස් කරන්න වැඩි වෙලාවක් නැහැ. හරිද? ඒක නිසා ග්ලෝබල් ඩේටා එක තමයි කියන්නේ. ඊළඟට හිස්ටරි එකක් ගනිද්දි මේ වගේ පේෂන්ට්ගේ හිස්ටරි එකක් ගනිද්දි ප්‍රසන්ටින් ප්‍රොබ්ලම් එක ගොඩක් වෙලාවට ළමයි අමතක වීම තමයි ඒගොල්ලෝ වෙන්නේ. කරන දෙයක් මතක නැහැ. එතකොට එයාලගේ මිනිමෙන්ටල් ස්කෝර් එක රේට් ස්කෝර් එක ගොඩාක් පල්ලෙහාට ඇවිල්ලා. ඊළඟට but duration and progression. හරිද? but duration and progression. කියන්නේ කොච්චර කාලයක් මේක තිබ්බද? මොකද මේක ඉම්පෝටන්ට් වෙන්නේ 6 month history එකක් නැත්නම් අපිට disease එක diagnose කරන්න බෑ.
what functions are impaired මොනවද impairment වෙච්ච functions මොනවද කියන එක බලන්න ඕනේ. මොකද අපිට දැන් අර graph එකට දාගන්න ඕන මොන වගේ entities ද click වෙලා අඩු වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි මෙන්න මේ කතා කරපු graph එකට දාගන්න ඕන දැන් මොන වගේද අවුල් වෙලා ගිහිල්ලා තියෙන්නේ කියලා. හරිද? ඊළඟට presence of other conditions කියන්නේ amnesia. ළමයි මට patient කෙනෙක් මේ casualty හම්බුණා ළමයි එක්කෙනෙක් වුණා ස්ක්ලීරොඩර්මා. පස්සෙන් දේවල් තියෙනවා කියනවා මම පස්සේ වෙලාවට කුලම් වෙලාවට කියන්න. හරිද? ඊළඟට ස්ක්ලීරොඩර්මා මම කළා කියලා දීලා තියෙනවා. හරිද? මේ කට්ටියට කියලා දුන්නා. ඒක පොඩ්ඩක් හිමීට හොයලා බලලා ගන්න ඉල්ලගන්න. ඊළඟට amnesia. ඒ කියන්නේ patient එක trauma එකකට පස්සේ amnesia. අනේ ලස්සන දේවල් තියෙනවා මේ පස්සේ වෙලාවට හිමින් අහන්න මම කියලා දෙන්නම්. මම ඉරිස් ප්‍රොලැප්ස් එකක් අඳුරගන්නේ කොහොමද? ඔයාලා දැන් දන්න වෙතනේ. මේ ඔප්තල්මොලොජි ලිව්වනේ ළඟදී. හරිද? ඊළඟට ලස්සන දේවල් මතක් වෙනවා කියලා දෙනකොට බ්‍රේක් මැදින් බ්‍රේක් වෙන නිසා මම පස්සේ වෙලාවට මතක් කරන්න මම කියලා දෙන්නම්. හරි? associated psychotic ඒ කියන්නේ ළමයි ඒ කියන්නේ patient ලගේ delete මේ මොකනවාද delusions තියෙනවා නම් ඒව address කරන්න ඕන hallucinations තියෙනවා නම් ඒව ගැන විස්තර ගන්න ඕන ඒ වගේ patient ලා මොනවා හරි sound එකක් ඇහෙනවා නම් ඒක ගැන විස්තර අහන්න ඕන මොනවද කතා කරන්නේ hallucinations delusions ඒව ලස්සනට elicit කරන්න ඕන අනිත් එක තමයි ළමයි history එක වගේම bulk එකක් දෙනවා history එක වගේම weight එකක් දෙනවා family history එකට history එක වගේම weight එකක් family history එකට දෙනවා මොකද තනිකරම මැනේජ්මන්ට් එක යන්නේ ෆැමිලි හිස්ටරි එකේ කෙයරර් බර්න් කියන concept එකත් එක්ක. මොකද මේ disease එකට drugs නෑ ළමයි. මේ disease එකට drugs නෑ. දෙන්න පුළුවන් drugs කීපයක් තියෙනවා. මම හරි වෙලාවම කියලා දෙන්නම්. ඒවෙන් කරන්න පුළුවන් disease එක progress වෙන එක අඩු කරගන්න එක විතරයි. හරිද? disease එක progress වෙන එක අඩු කරගන්න එක විතරයි කරන්න පුළුවන්. තනිකරම family එක psychologically prepare කරනවා trauma එකට. ඒක තමයි. ඒ කියන්නේ ෆැමිලි එක මෙන්න මේ වගේ ඩිසීස් එකක් කියලා ෆැමිලි එක රෙඩි කරන එක තමයි මේකේ මේන් ස්ටේ ඔෆ් මැනේජ්මන්ට්. ඊළඟට පේෂන්ට් කෙනෙක් ඇසස් කරගෙන යද්දි ළමයි මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එක කරනවා. මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එකේ කම්පොනන්ට්ස් කීයද ළමයි? මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එකේ කම්පොනන්ට්ස් කීයද? නිමේෂ මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එකේ කම්පොනන්ට්ස් කීයද? දහයක් විතර තියෙනවද? වැඩි නෑ. මේ 10ක් 7යි තියෙන්නේ. හරිද? ඊළඟට මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එකෙන් පස්සේ මෙයා පේෂන්ට් කෙනෙක් ඇසස් කරන හයර් ටූල් එක තමයි මිනි මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් MMSC කියන එක. මම අර වෙලාවට කිව්ව ස්කෝර් එකට more than 27 23 තියෙන්න ඕන කියලා. ඒක තමයි මිනි මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන්. ඊළඟට අනිවාර්යයෙන්ම පේෂන්ට් කෙනෙක්ගේ ෆිසිකල් එක්සැමිනේෂන් කරන්න ඕන. extended cognitive examination එක ළමයි අර මේ serial 7 test මතකද serial 7 test ළමයි serial 7 test මතකද? මම වැඩි ප්‍රෙෂර් කරන්න එක්සෑම් නිසා හරිද? serial 7 test කියන 7 ඉඳලා 7 අඩු කරගෙන යන ටෙස්ට් එක තමයි serial 7 test කියන්නේ. හරිද? ඊළඟට ඒ වගේ මෙමරි චෙක් කරන ටෙස්ට් එක මම ඔයාලට සේරම කියලා දීලා තියෙනවා. හරිද? ඊළඟට මම ඔයාලට කියලා දෙනවා ෂෝට් ටර්ම් මෙමරි ටෙස්ට් කරන විදි කියලා දීලා දෙනවා. ලොන්ග් ටර්ම් මෙමරි ටෙස්ට් කරන විදි කියලා දීලා තියෙනවා. මේ හැමදේම ඔයාලා දැනගෙන ඉන්න ඕන. එතකොට පේෂන්ට් කෙනෙක් ඉන්වෙස්ටිගේට් කරගෙන යද්දී මේ පේෂන්ට් කෙනෙක් ඉන්වෙස්ටිගේට් කරගෙන යද්දී CT එකක් ඉන්ඩිකේටඩ්ද නැද්ද? පේෂන්ට් කෙනෙකුට CT එකක් ඉන්ඩිකේටඩ්ද නැද්ද?
MCQ වල තියෙනවා මම මේ අහන්නේ dementia patient කෙනෙකුට CT brain CT එකක් indicated ද නැද්ද? indicate. Indicated age-related brain atrophy අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් vascular dementia තියෙනවා නම් ඒව අල්ලන්න. ඒවා අල්ලන්න පුළුවන්. ඊළඟට full blood count එකක් ඒ කියන්නේ patient කෙනෙක්ට electrolyte imbalance එකක් තියෙනවා නම් ඒ electrolyte imbalance එකට treat කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට මොනවා හරි micronutrient එකක් deficient නම් ඒවා correct කරන්න පුළුවන්. ඒ කියන්නේ for dementia and delirium any investigation is indicated. හරිද? ඒ කියන්නේ ඕනම investigation එකක් indicated. ඒ කියන්නේ full blood count, renal function, thyroid ඕන දෙයක්. මොකද අපිට සමහරට patient ගේ aggression එකට පිටිපස්සේ තියෙන TSH වෙන්න පුළුවන්. හරිද? ඊළඟට patient කෙනෙක්ගේ violence ගතියට හේතුව සමහරට depression වෙන්න පුළුවන්. හරිද? එතකොට එහෙම නැත්නම් patient කෙනෙක්ගේ violence ගතියට අනිත් හේතුවක් වෙනවා testosterone වෙන්න පුළුවන්. හරිද? elevated testosterone වෙනවා testicular malignancy කරේ මොනවද? හරිද? අපි දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා. ඊළඟට ඕනම ඉන්වෙස්ටිගේෂන් එක ඉන්ඩිකේටඩ් මතකතුව ළමයි MCQ එකක් තියෙනවා මොනවද ඉන්වෙස්ටිගේෂන්ස් ටික ටික් කරන්න තියෙනවා ඩිමෙන්ෂියා පේෂන්ට්ලට යූස් කරන්න පුළුවන්. එතකොට ඕන තියෙන සියයටම හරි දාන්න මතක තියාගන්න. හරිද? හරිද? හරියයි. මම කියන වේගය වැඩිද? ඔයාලට එක්සෑම් තියෙන නිසා මම ඉක්මනට කියන්නේ. ඔයාලට ටයිම් සේව් කරලා දෙන්න. ළමයි ස්පීඩ් වැඩි වගේද? නෑ අයියා. අල්ලගන්න පුළුවන්ද? ළමයි අල්ලගන්න පුළුවන්ද? ළමයි ඔව්. හරිද? ළමයි මම ඊළඟට ඔයාලට ඔයාලට කේස් එකක් ගන්නවා මොකක් හරි. මොකද ඔයාලා ගොඩ දවසකින් මාත් එක්ක කතා කරලා නැහැනේ හරියට. හරිද? කතා කරන්න බැරි වුණොත් ඕන තැනක හිර වෙනවා ළමයි. උදාහරණ දෙකක් කියන්නම්. මොකද මේ දේවල් දැනගෙන ඉන්න ඕන ළමයි ඔයාලා. හරිද? මේවා රෙකෝඩ් වෙනවද මන් දන්නේ නැහැ. කමන්නේ නැහැ. කවුරු ඇහුවත් මොකද බොරු නෙමෙයි. මේ මම ලියනවා ළමයි ෆාස්ට් ස්කෑන් එකක්. හරිද? මම ඔයාලට බය නැතුව ඕන තැනක කතා කරන්න කියන්නේ. මම ලියනවා ෆාස්ට් ස්කෑන් එකක් රෑ ඇල්කොහොල් වෙලා වැදිලා එන patient කෙනෙක්ට. මම on call room එකේ ඉඳිද්දී casualty දවසේ මම ෆාස්ට් ස්කෑන් එක ලියන්නේ 11ට විතර. මට එකට විතර කෝල් එකක් දීලා කියනවා බලපන් මල්ලි මේ ෆාස්ට් ස්කෑන් එක නෙගටිව් මේ මම මේක වෙනුවෙන් ආවා එහෙම කියලා. මං සද්ද නැතුව අහන් හිටියා. කෝල් එක ආන්සර් කරලා ඔව් අයියේ කියලා සද්ද නැතුව අහන් දැන් හොගාලා බයිනවා ළමයි. මම ෆෝන් එක පොඩ්ඩක් කනින් ඈත් රෙකෝඩ් දෙන්න ගන්න. ඩිමෙන්ෂියා පේෂන්ට් කෙනෙක්ගේ ඩිමෙන්ෂියා ප්‍රෝග්‍රස් වෙන එක නවත් අඩු කරන්න නම් patient කෙනෙක්ගේ comorbid psychiatric medical conditions ඒවා address කරන්න ඕනේ. හරිද? psychiatric වගේම comorbid medical conditions ඒවා address කරන්න ඕනේ. අනිත් එක තමයි psycho education of the patient and the carer. හරි including the breaking bad news. ඒ කියන්නේ අපිට ඒ වගේ patient කෙනෙක්ට breaking bad news කරන්න ඕන ළමයි. හරිද? ඒ කියන්නේ patient කෙනෙකුට MCQ එකක් තියෙනවා ළමයි ඔයාලා උත්තර දෙන්නේ නැහැ නේ මම කියන්නේ. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ patient කෙනෙක්ට තනියම ප්‍රශ්න මේ tolerate කරගන්න අමාරු නම් bystander කෙනෙක් විදියට ඔයාලා කවුද තෝරගන්නේ? යාළුවෙක්ද? ඒ මිනිස්සයා බැඳපු කෙනාද? ඊළඟට රිලේෂන් කෙනෙක්ද? නේබර් කෙනෙක්ද? කවුද තෝරගන්නේ? breaking bad news වලදී MCQ එක මම මේ අහන්නේ. ළමයි ගෙදර කෙනෙකු. යාළුවෙක්ද? ගෙදර කෙනෙක්ද? බැඳලා ඉන්න කෙනාද? එහෙම නැත්නම් නේබර් කෙනෙක්ද? කවුද ස්පවුස්ද? කවුද තෝරගන්න breaking bad news කරන්න?
patient consent එක දෙන කෙනෙක්. වැඩි එකකට අරින්න. patient consent එක දෙන කෙනෙක්. patient consent එක දෙන කෙනෙක්. හරිද? ඊළඟට settling legal matters issues will power and power of attorney if and when the patient has the capacity. ඒ කියන්නේ patient කෙනෙක්ගේ legal matters හරිද? patient කෙනෙක්ගේ legal matters මේ ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ disease එක disabling disease එකක් කියලා. මේ disease එක disabling disease එකක් කියලා අපි දන්නවා. එතකොට මේ disease එක disabling වෙද්දී හරිද? disabling වෙද්දී patient කෙනෙක්ට තමන්ගේ තීරණ ගැනීමේ හැකියාව බ්ලන්ට් වෙනවා. patient කෙනෙක්ට තමන්ට තීරණ ගැනීමට තියෙන හැකියාව බ්ලන්ට් වෙනවා. එතකොට patient කෙනෙකුට අපිට educate කරන්න පුළුවන් එයාට තියෙනවා නම් solve කරන්න legal matters. ඒ කියන්නේ ඉඩම් වල අයිතිය හරි ඔප්පු තිරප්පු හරි කාට හරි ලියන්න තියෙනවා නම්. එහෙම නැත්නම් කාට හරි patient කෙනෙක් මේ patient කෙනෙකුට තියෙනවා නම් බැංක්ස් වල තියෙන සල්ලි හරි මොනවා හරි කාට හරි ට්‍රාන්ස්ෆර් කරන්න තියෙනවා නම් ගැන ළමයින්ට බෙදන්න තියෙනවා නම් එතකොට ඒ වෙලාවට patient මෙන්න මේ වගේ දෙයක් කරන්න mental capacity එක තියෙනවා කියලා psychiatric කෙනෙක්ගේ validation ඕන ළමයි. ඔවත් MCQ වල අහලා තියෙනවා. හරිද? dementia තියෙන patient කෙනෙක්ගේ මොනවා හරි මේ විෂය එකක් ලියලා තියෙනවා නම් ඒගොල්ලෝගේ අන්තිම කැමැත්තක් එහෙම ලියලා තියෙනවා නම් ඒ වගේ එකක් ලියන්න මේ මිනිස්යාට මේ psychiatrically capableද එයාගේ higher functions හොඳද කියලා මේ higher functions හොඳද කියලා කියන්නේ capacity එකක් එයාට තියෙද කියන එක මාර important point එකක් ළමයි. හරිද? ඊළඟට patient කෙනෙකුගේ higher functions deteriorate වෙන ගෙනවා නම් ඒව තව deteriorate වෙන කලින් problem එක solve කරන්න පුළුවන් වෙනවා. හරිද? ඒව තව deteriorate වෙන්න කලින් problem එක solve කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට settling legal matters. හරිද? ඒ කියන්නේ patient කෙනෙක්ට නීතිය ඉස්සරහා ගිහිල්ලා patient කෙනෙක්ට නීතිය ඉස්සරහා ගිහිල්ලා ඒකට address කරන්න. ඒ කියන්නේ සාක්කියක් දෙන්න. එහෙම නැත්නම් තමන්ට ඒ කියන්නේ සමහර විට patient තමන්ට කියන දේ බරපතලකම තේරුමක් නැති වෙන්න පුළුවන්. හරිද? අන්න ඒක නිසා psychiatrist කෙනෙක් මේ patient assess කරන්න ඕන. මෙයාට court එකක් ඉස්සරහා කතා කරන්න. එහෙම නැත්නම් evidence දෙන්න. මොකක් හරි problem එකක් solve කරද්දී මෙයාට lawyers ලා ප්‍රශ්න දාද්දී ඒකට answers දෙන්න capability එකක් තියෙද නැද්ද කියන එක psychiatrist කෙනෙක් assess කරන්න ඕන. අනිත් එක තමයි especially pharmacological interventions. ඒ කියන්නේ දෙන්න පුළුවන් drugs කීපයක් තියෙනවා ළමයි. දෙන්න පුළුවන් drugs කීපයක් තියෙනවා. අන්න ඒ drugs ටික ඒ දෙන්න පුළුවන් drugs ටික මේ දීලා මේ disease එක progress වෙන එක ඩිංගන් නවත්ත ගන්න පුළුවන්. අනිත් එක තමයි risk assessment එකක් කරන්න ඕන ළමයි. හරිද? ඒ කියන්නේ patient ලගේ risk assessment එකක් කරන්න ඕන. මොකද hallucinations එහෙම තියෙන patient කෙනෙක් අනිවාර්යයෙන්ම risky. හරිද? hallucinations delusions තියෙන patient කෙනෙක් අනිවාර්යයෙන්ම high risk category එකක් යටතට තමයි ගන්නේ. psych patient කෙනෙක් psych educate කරද්දී මම ඔයාලට කලින් කිව්වා වගේ about the progressive nature of the disease මේක එන්න වැඩි වෙන disease එකක් කියලා මේ patient ට educate කරන්න ඕන. ඊළඟට patient ලට එතකොට patient ලා අහන commonly අහන දෙයක් තමයි ළමයි මේ ඇයි එහෙනම් මේ බේත් දෙන්නේ කියලා. එතකොට අපි explain කරනවා මේක disease එකේ progress එක නවත්තන්න විතරයි මේ බේත් දෙන්නේ කියලා. ඊළඟට settling the legal issues කලින් කතා කරා වගේ patient capacity එක තියෙද්දී මේ තියෙන problems ටික විසඳලා ඉවර කරන්න ඕන. what to do and what not to do. ඒ කියන්නේ driving වගේ දේවල් කරන්න capacity එක තියෙද ඊළඟට මේ මොනවා හරි රිස්කි දේවල් වල ඒ කියන්නේ සමහර වෙලාවට
patient තනියම ගෙන් එළියට ගිහලා බඩුවක් ගන්න capacity එක තියෙද patient කෙනෙක්ගේ capacity එක assess කරගන්න එක තමයි මේකේ අනිත් වැදගත් point එක. ඊළඟට risk assessment එකේදී බලන්න ඕන ළමයි patient කෙනෙක්ගේ හැමතිස්සෙම risk assessment එකක් කරද්දී අනුන්ට තියෙන harm එක Tamanට තියෙන harm එක සහ society එකට තියෙන harm එක. හරිද? ඒ කියන්නේ patient එක treat කරන staff එකට තියෙන harm එක මං ආයෙත් risk assessment එකට ඒවා කියලා දීලා තියෙන්නේ. ඊළඟට suicidal risk. හරිද? dementia patient ලට suicide කරගන්න හිතෙන්න පුළුවන් ළමයි. මොකද ඒගොල්ලෝ සමහරවිට ලොකු functional මේ financial losses වලට face කරලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ dementia patients ලා decisions වල blunt ගතිය නිසා ලොකු financial losses වලට face කරලා තියෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ඒවා recover කරගන්න බැරි වුණාම ultimately ඒගොල්ලෝ යන option එක suicide වෙන්න පුළුවන්. ඊළඟට self neglect and self care. හරිද? මේ patient ලා පස්සට යද්දි මේගොල්ලන්ට මිස් වෙන දේ තමයි ළමයි self care self meals වෙලාවට ගන්න බැරි වෙනවා. medications වෙලාවට ගන්න නැති වෙනවා. ඊළඟට self care poor වෙනවා. එතකොට ඕවයි ultimate end එක තමයි ළමයි patient ලගේ self neglect. හරිද? patient ලගේ self neglect. එතකොට මේව ගැන අවධානයක් යොමු කරන්න ඕන. ඊට අමතරව මෙන්න මේ සිස්ටම් එකක් තිබුණොත් dementia තියෙන patient ලා abuse වෙන්න තියෙන risk එක ගැන තිබුණොත් dementia තියෙන patient ලා ගොඩක් ලොකු risk එකක් තියෙනවා abuse වෙන ළමයි sexual exploitation. හරිද? එක්කෝ එක verbal form එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් physical form එකකින් වෙන්න පුළුවන්. එක්කෝ emotional form එකකින් වෙන්න පුළුවන්. නැත්නම් මේ psychologically වෙන්න පුළුවන්. ඒ කියන්නේ patient කෙනෙක් abuse වෙන්න පුළුවන්. මොකද මේ patient respond කරන්නේ නැහැ. අනිත් එක මේ ඕනම sexual දෙයකට patient කෙනෙක් පොළඹ ගන්න පුළුවන්. මොකද එයාට orientation නැහැ. හරිද? sexual exploitation තියෙන්න පුළුවන් ළමයි. හරිද? ඊළඟට financial exploitation. ඒ කියන්නේ මිනිස්සෙක් financially හුරා කෑමකට ලක් වෙන්න පුළුවන්. මොකද එයාට අවබෝධයක් නැහැ එයා කියන කරන දේ ගැන. මතකයේ සහ higher functions decisions ගන්න තියෙන capacity එක අඩුයි. ඒක නිසා ඕන කෙනෙකුට අතපය දිගටලා සල්ලි වියදම් කරනවා වෙන්න පුළුවන්. හරිද? අනිත් වැදගත්ම දේ තමයි ළමයි මේ patient ලා ultimately අර wandering තන තන අර පිස්සුවෙන් වගේ ඇවිදින මිනිස්සු ගන්නට වැටෙන්න පුළුවන්. හරිද? ඒක තමයි එක risk එක. එතකොට මේක මේ patient socially බලපානවා. අන්න කොහොම හිටපු මිනිස්සෙක්ද මේ දැන් පිස්සෙක් වගේ පාරේ ඇවිදින්නේ. ඔන්න ඔය කතා අහනකොට patient ලට ඒවා suicidal පැත්තට බර වෙනවා patient ලට. pharmacological management එකේ හරිද? neuropathology එක ගත්තොත් ළමයි brain atrophy එක තමයි dementia පැත්තේ තියෙන main pathology එක brain atrophy. ඊළඟට senile plaques extracellular deposits එච්චර beta amyloid protein deposit වෙන ඒවා. හරිද? ඒව නම් එච්චර ඔයාලගෙන් අහන්න නෑ ළමයි. හරිද? intracellular deposits consisting of tau protein. හරිද? ඒ කියන්නේ සමහර protein වර්ග තියෙනවා ළමයි synapses වල deposit වෙනවා. හරිද? කියන්නේ synapses ඊළඟට neurotransmission වෙන තැන් වල deposit වෙන proteins වර්ග තියෙනවා. protein වර්ග තියෙනවා ළමයි ඒවා ඉච්චර නම් ඔයාලගෙන් අහන්න කන්නේ. ඒ වච්චර ඕනේ. ඔයාලා සාමාන්‍ය දැනගත්තම ඇති. එකක් තමයි age related brain atrophy නිසා මේක එක cause එකක් වෙනවා. අනිත් එක මොනවා හරි substance deposit වෙන amyloidosis වගේ substance deposit වෙන ඒවා. ඊළඟට neurotransmission synapses වල දෙන මේ protein deposition වගේ නිසා මේ disease වෙනවා කියලා දලා අවබෝධයක් තිබුණා නම් වැඩිත් එක්ක ඇති. ඊළඟට treat coexisting medical conditions. ඒ කියන්නේ patient කෙනෙක්ගේ medical conditions වලට treat කරනවා අනිත් ඒවා. මොකද දැන් patient කෙනෙක් ඉන්නවනම් patient chronic DM එකක් තියෙනවා. ලොකු ගණන් වල DM එකක් තියෙනවා. එතකොට chronic DM එකක් තියෙද්දී දැන් patient ගේ self care and over neglect වෙනවා. patient අර වෙනදා හිටපු මිනිස්සයා නෙමෙයි දැන් ඉන්නේ. හරිද? එතකොට patient ගේ self care neglect වෙද්දී
patient වෙලාවට ගන්න ඩ්‍රග්ස් ටික පවා ගන්නේ නැති වෙනවා. එතකොට ආපහු uncontrollable level එකකට යනවා blood sugar levels uncontrollable මේ level එකකට යනවා. එතකොට patient ඔය dementia තත්ත්වය aggravate වෙනවා. ඒක නිසා speed high speed එකකින් patient deteriorate වෙනවා. ඒක නිසා ඔන්න ඔය වගේ දේවල් දැනන් ඉන්න ඕන ළමයි. හරිද? ඊළඟට කාට හරි patient කෙනෙකුට depression තියෙනවා නම් anxiety symptoms තියෙනවා නම් pharmacological management එකේ ඒ patient ලට ඒවට treat කරන්න ඕන. ළමයි antipsychotics දෙන්න පුළුවන්ද pharmacological management එකේ dementia patient කෙනෙකුට? ඔයාලට හිතන්නේ පුළුවන්ද බැරිද? පිස්සු වගේ ඉන්න කට්ටියට දෙන්න බැහැ පුළුවන් නේ. ඔව් ඒ කියන්නේ කාට හරි මේ hallucinations තියෙනවා නම් delusions තියෙනවා නම් ඒ කට්ටියට usually විදියට මේ දෙන්න පුළුවන් antipsychotics දෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔය MCQ වල අහලා තියෙනවා. හරිද? ඊළඟට drugs ගැන මම වෙනම කියලා දෙන්නම් ඔයාලට දෙන්න පුළුවන් drugs මොනවද කියලා. ඊළඟට behavioral management එක. හරිද? patient කෙනෙක්ගේ behavior එක manage කරගන්න එක තමයි මේ කාට හරි irritability තියෙනවා නම් හරිද? කාට හරි anxiety symptoms තියෙනවා නම් එතකොට patient කෙනෙකුට අපිට anxiety manage කරන්න මොකද්ද principle එක anxiety එක manage කරන්න මොන prevention ද? ළමයි මොන preventions ද anxiety control කරන්න ගන්න non pharmacological tool එක? ඊයර එක්ස්පෝස් කරලා exposure response prevention. හරිද? exposure response prevention තමයි use කරන tool එක. හරිද? ඒ වගේ දේවල් අදාළ තැනේ හැටියට මේ මැච් කරලා මැනේජ් කරන්න ගන්න පුළුවන්. ඊළඟට වැස්කුලර් ඩිමෙන්ෂියා ගැන මෙතනත් පොඩි කැලලක් තියෙනවා. ඔයාලා කැමති නම් කියව ගන්න. වැස්කුලර් ඩිමෙන්ෂියා තමයි second commonest cause of dementia. ඒ කියන්නේ දෙවෙනියට තියෙන commonestම cause එක තමයි වැස්කුලර් ඩිමෙන්ෂියා. මොකද ඩිස්ලිපිඩීමියා කට්ටිය වැඩි, ක්‍රොනික් DM කට්ටිය වැඩි. හරිද? ඒක නිසා වැස්කුලර් ඩිමෙන්ෂියා හරි common ළමයි. ඊළඟට emotional personality changes මේ perceived memory impairment. හරිද? ඒ කියන්නේ මේ vascular dementia එකේ emotional component එකෙන් එන්න පුළුවන්, personality changes වලින් එන්න පුළුවන්, ඊළඟට memory impairment එකක් පවා තියෙන්න පුළුවන් නම්. එතකොට ඒවා එන order එක sequence එක වෙනස් වෙනවා ළමයි. ඒ කියන්නේ frontotemporal එකේ higher functions එන්නේ. අපිට එතකොට එන pattern එකකින් කියන්න පුළුවන් මෙයාට එන්නේ මේ frontotemporal එකක්ද, vascular එකක්ද, එහෙම නැත්නම් මොකක්ද කියලා එන pattern එකෙන් පොඩි idea එකක් ගන්න පුළුවන්. Lewy body නම් hallucinations එනවා. හරිද? ඒ වගේ. ඊළඟට usually associated with focal neurological signs. ඒ කියන්නේ vascular dementia එකක් තියෙනවා නම් patient fits එන්න පුළුවන්. ඒ වගේ එන්න පුළුවන්. හරිද? focal neurological signs තියෙන්න පුළුවන්. usually progress in a step wise manner. ඔයාලා දැන් දන්නා vascular dementia එක step ladder pattern එකකින් තමයි ඕක වැඩි වෙන්නේ කියලා. ඊළඟට මේ වගේ patient ලට අපිට statins indicated ද ළමයි? statins indicated ද? ඕනේ. statins indicated. හරිද? ඒ කියන්නේ vascular risk factors manage කරගන්න එක තමයි තියෙන්නේ. ළමයි කියලා දෙනවා ස්පීඩ් එක වැඩිද? මොකද සද්ද නැත්තේ? exam stress ද? ළමයි
exam stressed කම්මැලිද නැත්තම් ළමයි කම්මැලිද කතාවක් කියන්නම් එහෙනම් ඔන්න ළමයි මේ අර ළඟදි ඔයාලා දැක්කද ගන් ෂොට් ඉන්ජරියක් තියෙනවා මේ ටීවී එකේ දැන් දවස් දෙකකට කලින් වැලිගමදී බෙල්ල තියලා තිබුණේ අපේ කැෂුවල්ටිය හරිද අපේ කැෂුවල්ටිය දැන් කෝල් එක ආවා මේ වෙලිගම හොස්පිටල් එකෙන් හරි ට්‍රාන්ස්ෆර් කරනවා පේෂන්ට් එකට ඊට පස්සේ ළමයි ට්‍රාන්ස්ෆර් කරන මම කියලා දෙන්නද බලන්න නිවුස් වල තිබුණ දැන් දවස් 3කට විතර කලින් නිවුස් වල කියලා කිව්වා ඒ කියන්නේ කෝච්චි පාරේ ගාව හෙල්මට් දාලා දුවපු සීන් එක බයික් එකකින් ඇවිල්ලා පාර රස් කළ විදිහට ළමයි ක්ලිනිකල් පොයින්ට්ස් ටික දැන් කියාගෙන දීලා යන්න කියාගෙන යන්න දැන් ඔයාලට මේන් බල්ක් එක සෙට්ද ඩිමෙන්ෂියා ගැන මේ වගේ ලෙඩක් කියලා සෙට්ද හරිද ඩිමෙන්ෂියා ගැන මේ වගේ වැඩක් කියලා සෙට් හරිද ඊළඟට ඇම්නීසියා ගැන කතා කරොත් ඇම්නීසියා ගැන මේ දැන් ටිකක් ඇඩ්වාන්ස් මට්ටමේ දේවල් තමයි දැන් කියලා දෙන්නේ ඇම්නීසියා ගැන කතා කරොත් ළමයි ඇම්නීසියා එක කොරස්කෝෆ් සින්ඩ්‍රෝම් වර්නිකීස් කොරස්කෝෆ් සින්ඩ්‍රෝම් මම කියලා දීලා තියෙන්නේ වර්නිකීස් කොරස්කෝෆ් සින්ඩ්‍රෝම් කියලා දීලා තියෙන්නේ වර්නිකීස් එන්කපලොපති ඔවයි හරි එතකොට අන්න එක ඩිෆරෙන්ෂියල් ඩයග්නොසිස් එකක් වෙනවා මේ ඩිෆරෙන්ෂියල් ඩයග්නොසිස් එකක් වෙනවා මේ ඩිෆරෙන්ෂියල් ඩයග්නොසිස් එකක් වෙනවා මේ ඇම්නීසියා එක්ක ඩිමෙන්ෂියා වලට ඊළඟට ඔක MCQ වල අහලා තියෙනවා ඊළඟට එග්නෝසියා කියන්නේ ළමයි මේ කලින් දන්න ඔබ්ජෙක්ට් එකක් නැත්තම් කලින් දන්න දෙයක් දැන් අමතකයි පේෂන්ට් කෙනෙක්ට පෙන් එකක් මේවා කරලා ඇහුවාම පස්සේ මේ පේෂන්ට් කියාගන්න බෑ මේ ඔබ්ජෙක්ට් එක නේම් කරගන්න බෑ හැබැයි අපි දන්නවා මේ මිනිස්සයා මේක පෑනක් කියන එක කලින් දැනගෙන හිටියා කියන එක ඒ ප්‍රෙක්සියා කියන එකට ළමයි හරිද ඒ ෆේසියා එකට ස්පීච් ඩිෆිකල්ටිස් හරිද ඒ කියන්නේ ස්පීච් ඩිෆිකල්ටිස් තියෙනවා. ඒ කියන්නේ patient මේ එග්නෝසියා එකේදී ළමයි ඔබ්ජෙක්ට් එකක් අඳුරගන්න ඔබ්ජෙක්ට් එකම විතරක් නෙමෙයි ඊට අමතරව කලින් අඳුරන කෙනෙක් අඳුරගන්න බැරි වෙන්නත් පුළුවන්. හරිද ළමයි? හරි ඒ කියන්නේ කලින් අඳුරන මේ කලින් අඳුරන මිනිස්සෙක් අඳුරගන්න බැරි වෙන්නත් පුළුවන්. හරිද ළමයි? හරි ඊළඟට ඒෆේසියා හරි ස්පීච් ඩිෆිකල්ටිස් තමයි ඒෆේසියා යටතට ගන්න. එතකොට මේ පේෂන්ට්ලාගේ හයර් ෆන්ක්ෂන්ස් ටෙස්ට් කරද්දී මොනවා හරි දන්න ඔබ්ජෙක්ට්ස් ටිකක් පෙන්නලා අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. අනිත් එක තමයි ළමයි ඩිමෙන්ෂියා පේෂන්ට් කෙනෙක් ඇසෙස් කරද්දී අනිවාර්යයෙන්ම කොමෝබිඩ් ડિප්‍රෙෂන් ටච් කරන්න ඕන. මොකද ඩිමෙන්ෂියා පේෂන්ට්ලා 95% විතරම chance එකක් තියෙනවා ડિප්‍රෙෂන් වලට තල්ලු වෙන්න long term බලද්දී. කියන්නේ කාලයත් එක්ක බලද්දී ඒගොල්ලෝ ડિප්‍රෙෂන් වලට තල්ලු වෙන්න ලොකු chance එකක් තියෙනවා. මොකද හොඳට ඩිසිෂන් ෂාප් නෑ වගේ. වෙනදා අත ගහපු වැඩ හරියන්නේ නෑ වගේ. ඔය පැති බලද්දී ඒ පේෂන්ට්ලා ડિප්‍රෙස් වෙලා ඉන්න තියෙන chance එකක් ලොකුවට තියෙනවා. එතෙන්දි ළමයි පේෂන්ට් කෙනෙක් කියන ඩිමෙන්ෂියා ડિප්‍රෙෂන් දෙකම තියෙනවා. ඔයාලා ඉස්සෙල්ලා ට්‍රීට් කරන්නේ මොකටද? ඔව් MCQ ළමයි ඩිමෙන්ෂියා ડિප්‍රෙෂන් දෙකම තියෙන පේෂන්ට්ලා ඉන්න. ඔයාලා ඉස්සෙල්ලා ට්‍රීට් කරන්නේ මොකටද? මුලින්ම අප එකද ඔව් අනිත් තැන් වල ප්‍රින්සිපල් එකකට මුලින්ම අපි දැන් තමයි ට්‍රීට් කරන්නේ. හැබැයි
ඩිමෙන්ෂියා වල තියෙන ලස්සන දේ තමයි ළමයි දෙකටම එකපාරට සිමල්ටේනියස්ලි ට්‍රීට්මන්ට් පටන් ගන්නවා. හරිද? හරිද? හරියයි. ඊළඟට සියුඩෝ ඩිමෙන්ෂියා කියලා එන්ටිටි එකක් තියෙනවා ළමයි. සියුඩෝ ඩිමෙන්ෂියා. හරිද? මේ සියුඩෝ ඩිමෙන්ෂියා වල ඒ කියන්නේ ඩිමෙන්ෂියා වගේ හැබැයි ඩිමෙන්ෂියා නෙමෙයි. හරිද? හරිද ළමයි? එතකොට ඩිමෙන්ෂියා එකයි සියුඩෝ ඩිමෙන්ෂියා එකයි වෙන් කරගන්නේ ඒකේ අපි කතා කරපු මෙන්න මේ ස්ටෙප්ස් A4 ඇම්නීසියා ඒප්‍රැක්සියා ඇග්නෝසියා ඒෆේසියා එක්සිකියුටිව් ෆන්ක්ෂන්ස් නෑ මෙන්න මේ හතරෙන් ගොඩක් හතර වැටෙන කම්පොනන්ට්ස් නෑ මෙන්න මේකෙන් තමයි සියුඩෝ ඩිමෙන්ෂියා වෙන් කරගන්නේ හරිද හරිද ඒ කියන්නේ ඇම්නීසියා ඒප්‍රැක්සියා ඇග්නෝසියා ඒෆේසියා තියෙනවා නම් එයාට ඩිමෙන්ෂියා ඒව නැත්තම් එයාට ඩිමෙන්ෂියා නෑ හරිද හරිද ළමයි ඒ කියන්නේ සියුඩෝ ඩිමෙන්ෂියා එකක් නොවෙන්න නම් ඒ කියන්නේ අර ටිකට අර ඒස් හතරට ඒ අකුරුවෙන් පටන් ගන්න හතරට ඩිමෙන්ෂියා වල ලොකු ප්ලේස් එකක් තියෙනවා ළමයි හරිද එතකොට ඒ හතරෙන් වැටෙන එක ඩොමේන් එකක්වත් නෑ සියුඩෝ ඩිමෙන්ෂියා වල ඔයාලගෙන් ඒව අහන්නේ නෑ සියුඩෝ ඩිමෙන්ෂියා ගැන අහන්නේ නෑ නිකන් දැනගන්න කිව්වේ හරිද හරිද බෝඩ් රවුන්ඩ් එකේ කියලා දීපුවා හරිද ළමයි හරියයි. ඊළඟට අසාමාන්‍යයෙන් ඇහුවොත් සියුඩෝ ඩිමෙන්ෂියා එකක් ඩිමෙන්ෂියා වලින් වෙන් කරන්නේ කොහොමද කියලා පේෂන් එකට ඇම්නීසියා ඒපේසියා ඒප්‍රැක්සියා ඇග්නෝසියා හතර නැතුව ඩිමෙන්ෂියා එකක් තියෙනවා නම් ඒක ගොඩක් වෙලාවට සියුඩෝ ඩිමෙන්ෂියා කියලා කියන්න පුළුවන් හරිද ගොඩක් වෙලාවට ඩිමෙන්ෂියා දෙන පේෂන් කෙනෙකුට ඔය හතරත් එක තමයි එන්නේ හරිද හරියයි. ඊළඟට කොහොමද කොහොමද ඩිලීරියම් ඩිමෙන්ෂියා වෙන් කරගන්නේ එතකොට සඩන් ඔන්සෙට් එක මොකද්ද ළමයි සඩන් ඔන්සෙට් එක ඩිලීටඩ්. ඩිලීරියම් සඩන් ඔන්සෙට් ඩිමෙන්ෂියා ලේට් ඔන්සෙට් හරිද ඊළඟට පුවර් කන්ෂස්නස් ඇන්ඩ් ක්ලවුඩින් එන්නේ මොකේද ඩිලීරියම් වල මේකේ ග්‍රාෆ් එක වැරදි මම පොයින්ට්ස් ටික නම් මම වැරදිලා දෙපැත්ත මාරු කරලා ලියලා තියෙන සමහර ඒවා ඒ කියන්නේ ඩිලීරියම් කට්ටියට තමයි ක්ලවුඩින් ඔෆ් කොන්ෂස් වෙන්නේ අන්කොන්ෂස් වෙන්නේ GCS ඩ්‍රොප් වෙන්නේ ඩිලීරියම් කට්ටියට ඩිමෙන්ෂියා කට්ටියට එහෙම අවුලක් යන්නේ ඊළඟට ඕගනික් පැතොලොජි එකක් නිසා එන්න පුළුවන් ඩිසීස් එක මොකද්ද මේන්ලි ඕගනික් පැතොලොජි එකක් නිසා ළමයි ඕගනික් පැතොලොජි එකක් නිසා මොකක්ද වෙන්න පුළුවන් කල්පනා කරලා කියන්නකෝ ළමයි දෙකම එන්න පුළුවන් හරිද දෙකම එන්න පුළුවන් ඊළඟට කොහොමද ළමයි ડિප්‍රෙෂන් මිනිස්සෙක් අඳුරගන්නේ ඩිමෙන්ෂියා පේෂන් කෙනෙක්ගෙන් ඩිමෙන්ෂියා පේෂන් කෙනෙක් ડિප්‍රෙෂන් මිනිස්සෙකින් අඳුරගන්න විදිය තමයි ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අඩුම තරමේ ඒ මිනිස්සු ප්‍රශ්නට උත්තරයක් දෙන්න try හරි කරනවා හරිද ඒ කියන්නේ උත්තරයක් දෙන්න උත්සාහ හරි කරනවා එතකොට patient ගෙන් ඇහුවොත් මේක මොකක්ද කියලා එතකොට ඒ patient අඩුම තරමේ අනේ මට මතක නෑනේ මම මේ මතක කරන්න try කරන ගමන් එහෙම කියලා අඩුම තරමේ මොන හරි verbal response එකක් තියෙනවා appropriate or inappropriate verbal response එකක් තියෙනවා හැබැයි depression කට්ටිය eye contact avoid කරනවා ප්‍රශ්නෙත් avoid කරනවා dead silent ඉන්නවා හරිද අන්න ඒ වගේ දැන් අපිට බලන්න පුළුවන් ඩිමෙන්ෂියාද ඩිලීරියම් ඩිමෙන්ෂියාද ડિප්‍රෙෂන්ද තියෙන්නේ කියලා හරිද මේ අඩුම තරම ඇට්ලිස්ට් අර ඩිමෙන්ෂියා කට්ටිය මේ උත්තරයක් දෙන්න try හරි කරනවා නම් හරිද හරි ලස්සන පොයින්ට් එකක් ඔව්
ඊළඟට ඩිලීරියම් එකක් හරි ඩිමෙන්ෂියා එකක් හරි ඩියුරේෂන් එක වැඩි වෙන්න ඒකේ මෝර්ටලිටි රේට් එක වැඩි. ප්‍රොග්නෝසිස් බෑඩ්. හරිද? හරිද? මට හරි ඇති කියලා හිතෙනවා ළමයි. හරිද? ඊළඟට හරියයි. මම අර ඔයාලට කිව්වනේ executive level people can easily get through. ඒ කියන්නේ executive level එකේ brain matter එක තිබිච්ච මිනිස්සුන්ට minimental score එකේ මේ minimental score එකේ ටක් ගාලා get through වෙනවා minimental score එකේ. අනිත් එක තමයි normal score not going to exclude dementia. minimental score එකේ normal score එකක් තිබිච්ච පමණින් patient ඩිමෙන්ෂියා නෑ කියලා එක්ස්ක්ලූඩ් කරන්න බෑ. ඕවා MCQ අහලා තියෙනවා ළමයි. හරිද? හරිද? හරියයි. මොකද එයාගේ higher functions පටන් ගත්තේ ගොඩාක් advanced stage එකක ඉඳලා වෙන්න පුළුවන්. හරිද? 23 කෙනෙක් පාස් කරන කෙනාට ගේමක්ම නැති වෙන්න පුළුවන්. හරිද? හැබැයි කාට හරි 23ට අඩු එකක් ආවොත් highly suspicious patient dementia තියෙනවා කියලා. මිනිමෙන්ටල් ස්කෝ එක කියන එක එච්චර හොඳ ටූල් එකක් නෙමෙයි ළමයි patient කෙනෙක් ඇසෙස් කරන්න ඩිමෙන්ෂියා වලට. හරිද? හරිද ළමයි? හරියයි. ඊළඟට රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්න ඕන මේ patient ලගේ. ගොඩක් වෙලාවට ළමයි මේ patient ලට chronic diseases තියෙන නිසා nutritional deficiencies තියෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ B12 level check කරන්න ඕන, TSH level check කරන්න ඕන, hypothyroidism තියෙනවා නම් ඒව correct කරන්න ඕන. මොකද දන්නවද? ඕවා තිබුණොත් patient කෙනෙක්ගේ dementia ඒවා deteriorate වෙන speed එක වැඩි වෙනවා. හරිද? හරිද? හරියයි. ඩිමෙන්ෂියා patient කෙනෙකුට Glasgow Coma scale එක apply කරන්න පුළුවන්ද බැරිද? ළමයි පුළුවන්. නියුරොලොජි ඇසෙස් කරද්දී Glasgow Coma scale එක apply කරන්න පුළුවන්. මොකද ඕනම මිනිස්සෙක් ඇසෙස් කරද්දී බේසික් motor functions තමයි motor functions ඇසෙස් කරනවා. ඒක නිසා psychiatric patient කෙනෙක් කියලා නෑ. මේ මිනිස්සයාට Glasgow Coma scale එක apply කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ICD-10 criteria, minimal score criteria, patient කෙනෙක්ගේ alert ගතිය, responsive ගතිය ඒව බලද්දී ඒව ගොඩක් ඉහළින් තියෙනවා ළමයි. හරිද? හරියයි. හරිද? ඊළඟට සයිකෝ එඩියුකේෂන් ගැන මම ඔයාලට කියලා දුන්නා. ඇඩ්‍රස් ද කොමෝබිඩිටිස් කොච්චර ඉම්පෝර්ටන්ට්ද කියලා දුන්නා. ඊළඟට අනිත් concept එක තමයි ළමයි patient කෙනෙක් manage කරන්න යද්දී පුළුවන් තරම් patient independent කරන එක. හරිද? දැන් හිතන්නකො ළමයි patient කෙනෙකුට අතින් කන්න බෑ, ඇඟිලි වලින් කන්න බෑ, අනලා කන්න බෑ. එතකොට patient අපිට instrument එක හදන්න පුළුවන් හැන්දක් වගේ එකක්. හරිද? ඒ කියන්නේ patient තමන්ගේ වැඩ පුළුවන් තාක්කල් තමන්ට තනියම කරගන්න ඇඩැප්ට් කරගන්න එක තමයි මේ patient ලා manage කරද්දී principle එක. හරිද ළමයි? හරිද? හරියයි. ඒ කියන්නේ දැන් මේ ඩිමෙන්ෂියා patient කෙනෙකුට ක්ලිනිකල් සයිකොලොජිස්ට් කෙනෙක්ගේ help එක අරගෙන ඒ මනුස්සයාට කඩේට ගිහිල්ලා ළඟ කඩේකට ගිහිල්ලා බිත්තර කිරි පාන් ටික පරි මොනවා හරි ටිකක් අරගෙන ගෙදරට එන්න හදලා ප්‍රැක්ටිස් කරවන්න පුළුවන් නම් වටිනවා ළමයි. හරිද? එතකොට එකක් තමයි patient mobilize වෙනකොට patient confidence එකක් තියෙනවා මේක කරගන්න පුළුවන් කියලා. හරිද? මේක එකපාරට දෙයකට අතහැරලා දාන්නේ නැතුව එකපාරටම දෙයකට අතහැරලා දාන්න නැතුව කෙලින්ම patient adapt gradually ඒකට adapt කරලා ඒ සිස්ටම් එකට අතාරින්න පුළුවන්. එතකොට patient යම්කිසි මට්ටමකට independent කරන්න අපිට පුළුවන්. හරිද ළමයි? හරිද ළමයි? ඒකෙන් patient කෙනෙකුට මේ
patient කෙනෙක් මොබයිල් කරවන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ patient කෙනෙක් move කරවන්න පුළුවන්. අනිත් එක තමයි bed sores එන එක නවත්තන්න පුළුවන්. හරිද? ඊළඟට DVT වගේ risk එන ඒවා නවත්තන්න පුළුවන්. ඊළඟට මේ patient කෙනෙක් deteriorate වෙන rate එක අඩු කරන්න පුළුවන් patient කෙනෙක් ඒ වගේ දේවල් වලට හුරු කරන එකෙන්. හරිද? අනිත් එක තමයි patient කෙනෙක් ඔයා disease කෙනෙක් කියලා අතහැරලා දාලා හිටියොත් patient එන්න පුළුවන් age related muscle atrophy. මේ age related muscle atrophy එන්න පුළුවන්. quadriceps waste වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වෙලාවට ඒ patient කෙනෙක් ඒ වගේ symptomatically manage කරන් යද්දි අර මේ active ගතිය alert ගතිය තියෙන patient කෙනෙක් නම් ඒ කියන්නේ dementia කට්ටිය අවුලක් නැහැ ළමයි හොඳට අත ඇවිදලා කරලා ඉන්න පුළුවන් නම් බැඩ බවල් කන්ට්‍රෝල් නැති මිනිස්සු හැම විදවන්න බෑ. එහෙම නැතුව early stage එකේ pick up කරගත්තා නම් ඒ මනුස්සයා mobilize කරගන්න පුළුවන් නම් ඒවා ඕකේ ළමයි. හරිද? ඒවා ඕකේ. ඒ කියන්නේ මේ මනුස්සයා deteriorate වෙන level එක ඩිංගක් අඩු කරගන්න පුළුවන් ඒ වගේ දේවල් කළා. Make the patient independent as far as long as possible. හරිද? ඊළඟට aggressive outburst එකක්. ඒ කියන්නේ patient කෙනෙක්ගේ aggressive outburst එකක් manage කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒක manage කරන්නේ කොහොමද කියන එක මම violent patient කෙනෙක් මේ manage කරන්නේ කොහොමද කියන එක යටතේ කියලා දුන්නා deliberate self harm යටතේ. කියලා දුන්නද ළමයි? ඊළඟ දවසේ කාට හරි ලොං කේස් එකක් කරන්න වෙනවා ළමයි මම කියන්නම් කවුද කරන්නේ කියලා. හරිද? මොකද නැත්තම් කතා කරන්න ඕන කොහොමද කියන එක ඔයාලට අයිඩියා එකක් නැහැනේ. හරිද? ඒක ඔයාලටමයි පාඩුව ළමයි මට නම් පාඩුවක් නැහැ. හරිද? කතා කරොත් ඔයාලටම මේ කන්ෆිඩන්ස් එක අර ඔයාලා ලොං කේස් එක හරියට දැකලා නැහැනේ. ඒකයි ඔයාලා මේ ඔය මේ විනාඩි ගානෙන් කරන්න ඕන විදිය. ඒව දැකලා නැති නිසා මේ ඔයාලා ඕනනම් ලක්ෂ්මිගෙන් එකක් කියලා ගන්න ලක්ෂ්මි හොඳ ලොං කේස් එකක් කරා. ලක්ෂ්මි කරපුවා තියෙනවා මානි කරපුවා තියෙනවා. හරිද? මේ පීනන්න වතුරට බැහැලම තමයි ඉතින් දැනගන්න හැකි පීනන්නේ කොච්චර අමාරුද කියලා. මේ ඒක නිසා දැන් නඩුමුදන කටක් අරගන්නකොට මෙච්චර කටක් කරවන්න මෙච්චර අමාරු නා. හරිද? අනිත් එක මම කවදාවත් උත්තරයක් වැදුනා කියලා බනින්නත් මොකක්වත් නැහැ ළමයි. ඒ chance එක ඔයාලටමයි පාඩුව. ඒ කියන්නේ එතෙන්ට ගිහිල්ලා ඔයාලට තියෙන පොඩි වෙලාවක ඇතුළත කතා කරන්න. නිකමට එක්සෑම් එකට ගිහිප් කෙනෙක්ගෙන් අහනවා කතා කරගන්න පුළුවන් වුණාද මොකද කියලා. ඒ කියන්නේ කතා කරද්දි මොනවද ෆීලිංගස් තිබුණේ කියලා. මේ ඒක අනිත් එක තමයි අපි බලමු මොනවද දෙන්න පුළුවන් ඩ්‍රග්ස් කියලා. හරිද? මේ වගේ patient කෙනෙක් manage කරගෙන යද්දි මොනවද දෙන්න පුළුවන් ඩ්‍රග්ස් කියලා. ඩ්‍රග්ස් ಜಾති කීපයක් තියෙනවා ළමයි. හරිද? මේවයි නම් ටික සහ ඩෝසස් ඕන වෙනවා ළමයි. හරිද? ඩෝසස් අමාරු නම් මතක තියාගන්න නැතත් කමන්නේ. හැබැයි ඩ්‍රග්ස් ටික ඕන වෙනවා. ඩ්‍රග්ස් බොහොම කීපේ තියෙන්නේ. මෙමන්ටීන් කියන්නේ NMDA රිසෙප්ටර් ඇන්ටගොනිස්ට් එක දෙන්න පුළුවන්. ඒකෙන් ඒ කියන්නේ ඩ්‍රග්ස් එකක් තමයි ඩ්‍රග් එක නමක් තමයි මෙමන්ටීන්. එතකොට මේ ඩ්‍රග් එක දීලා patient කෙනෙක්ගේ neuropsychiatric symptoms අඩු කරන්න පුළුවන් ළමයි. patient කෙනෙක්ගේ neuropsychiatric symptoms අඩු කරන්න පුළුවන් මෙමන්ටීන් වලින්. help to maintain the skills and slow cognitive deterioration. ඒ කියන්නේ සිවියර් ඩිමෙන්ෂියා patient කෙනෙක්ගේ deterioration එක අඩු කරන්න capacity එකක් තියෙනවා මේ මෙමන්ටින් කියන drug එකට. drug එකේ නම මතක තිබුණාම ප්‍රමාණවත් ළමයි. මෙමන්ටින් දෙන්නේ මේකට කියලා. ඊළඟට රිවර්ස්ටිග්මයින්, පිරිඩෝස්ටිග්මයින් ඒ වගේ අර ඒ drug class එකෙන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ literature වලින් prove කරලා තියෙනවා රිවර්ස්ටිග්මයින්, පිරිඩෝස්ටිග්මයින් අන්නේ ඒ drugs ටික දෙන්න පුළුවන් කියලා. ඒ drug class එකෙන් දෙන්න පුළුවන් කියලා. It is effective to mild to moderate dementia. ඒක effective වෙන්නේ mild to moderate dementia වලට starting dose 1.5. ඒ කියන්නේ මේක start කරන dose එක 1.5. හරිද? start කරන dose එක 1.5. ඊළඟට starting dose එක 1.5 කියන knowledge එක තිබුණාම වැඩිත් එක්ක ඇති ළමයි. ඊළඟට donepezil දෙන්න පුළුවන්. හරිද? donepezil කියන drug එක starting dose එක 5 mg and ඒකෙන් මේ mild to moderate dementia කට්ටියට donepezil වලින් improvement එකක් තියෙනවා ළමයි.
ඊළඟට ගැලන්ටමයින් දෙන්න පුළුවන්. ගැලන්ටමයින් කියන ඩ්‍රග් එක දෙන්න පුළුවන්. ඒක යූස් වෙනවා මයිල්ඩ් මොඩරේට් ඩිමෙන්ෂියා වලට යූස් කරන්න පුළුවන්. ස්ටාර්ටින් ඩෝස් එක 4 මිලිග්‍රෑම්. හරිද? 4 මිලිග්‍රෑම් තමයි ස්ටාර්ටින් ඩෝස් එක. ඊළඟට මෙමෙන්ටමින් ටිකක් කිව්වොත් it is effective in moderate to severe Alzheimer's dementia. Alzheimer's dementia තියෙන කට්ටියට මෙමෙන්ටමින් මෙමන්ටීන් යූස් කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් 5 මිලිග්‍රෑම් every week වගේ ගන්න පුළුවන් ඩෝස් එක ඉන්ක්‍රීස් කරන්න පුළුවන්. මැක්සිමම් ඩෝස් එක 10 මිලිග්‍රෑම්. ඒවනම් ඉතින් කටපාඩම් කරගන්න අමාරු නම් අර ඩ්‍රග්ස් ටිකේ ඩ්‍රග්ස් 4-5 නම් ටික හරි මතක තියාගන්න. පේෂන්ට් කෙනෙකුට ඕන නම් ඇන්ටිසයිකොටික්ස් දෙන්න පුළුවන්. පේෂන්ට් කෙනෙකුට ඇන්ටිසයිකොටික්ස් දෙන්න පුළුවන්. හැලුසිනේෂන්ස් ඕවා තියෙනවා නම් ඇන්ටිසයිකොටික්ස් දෙන්න පුළුවන්. ඕන ඩ්‍රග් එකක් මේ පේෂන්ට්ට දෙන්න පුළුවන්. ඕන ඉන්වෙස්ටිගේෂන් එකක් පේෂන්ට්ගේ තත්ත්වය අනුව බලලා දෙන්න පුළුවන්. ඊළඟට බේසික් නීඩ්ස් ගත්තොත් ළමයි හරිද බේසික් නීඩ්ස් වගේ දේවල් පේෂන්ට්ගේ මේ කරන්න බ්ලැඩර් බවල් ඒ වගේ දේවල් මේන්ටේන් කරන්න පුළුවන් වෙනවනේ පේෂන්ට් කෙනෙක්ගේ සෙල්ෆ් කෙයා බ්ලැඩර් බවල් කන්ට්‍රෝල් ඒව තමයි අර ටර්මිනල් ස්ටේජ් එකේ පේෂන්ට් කෙනෙකුට අපි ඇඩ්‍රස් කරන ඇස්පෙක්ට් බ්ලැඩර් බවල් කන්ට්‍රෝල් සෙල්ෆ් කෙයා ඔය ටික තමයි බෙඩ් සෝස් එහෙම මැනේජ් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට සෝෂල් ඉන්ටරැක්ෂන්ස් තියෙන තරමට මේ මිනිස්සු සොසයිටි එකට අඳුනලා දීලා ඒ ප්‍රොබ්ලම්ස් එක ජීවත් වෙන කමියුනිටි එකක් තුළට පේෂන්ට් දාලා ඒගොල්ලෝ ඒ ප්‍රොබ්ලම් එකේ ප්‍රෝග්‍රස් වෙන හැටි ඩිසීස් එක ප්‍රෝග්‍රස් වෙන එක අඩු කරන්න මැනේජ් වෙන හැටි ඒගොල්ලෝ අතරේ අයිඩියා ෂෙයා කරගන්න දීලා ෆන්ක්ෂනල් කැපැසිටි එකක් තියෙනවා නම් පේෂන්ට් කෙනෙක්ගේ ඩිසීස් එක ගැන තියෙන এডুকেෂනල් ලෙවල් එක වැඩි කරගන්න පුළුවන්. අනිත් එක තමයි එක්සර්සයිසස් වගේ දේවල් patient orientated exercise programs arrange කරලා දෙන්න පුළුවන්. patient orientated ඒවා. ඒ කියන්නේ patient කෙනෙකුට ගේ ඇතුළේ විතරක් නම් මේ යන්න පුළුවන්. එයාට ගේයක් ඇතුළේ කරන exercise plan එකක් arrange කරලා දෙන්න පුළුවන්. patient කෙනෙකුට ස්පේන මානමේ බත්තකට වගේ එළියට යන්න පුළුවන් මිනිස්සෙක්. ඒ කියන්නේ බතර වටේ හූතිය තිය දුවන්නේ නැති මිනිස්සෙක්ගේ මට්ටම නම් ඒ මිනිස්සයාට ගැලපෙන මට්ටම එක්සර්සයිස් ප්ලෑන් එකක් arrange කරලා දෙන්න පුළුවන්. ඒ වයින් වෙන්නේ patient කෙනෙක් physically weak වෙන එක අඩු කරගන්න එක. හරිද? ඊළඟට provide stimulation. හැමතිස්සෙම patient ලට මොනවා හරි කෝප්පයක් තියලා තියෙනවා නම් ඒක කෝප්පයක් කියලා ලියලා තියන්න පුළුවන්. පෑනක් නම් පෑන කියලා label කරලා දෙන්න පුළුවන්. එතකොට patient මොනවා හරි අමතක වුණා නම් අපිට කියලා දෙන්න පුළුවන් patient මෙන්න මේක කෝප්පයක්, මෙන්න මේක පෑනක්, මෙන්න මේක පොතක් එහෙම කියලා. එතකොට එයා හැමතිස්සෙම මේ ඔබ්ජෙක්ට් එකට ඔරියන්ට් වෙනවා. එතකොට ඒ වයින් ඩිසීස් එකේ ප්‍රෝග්‍රස් එක අඩු කරන්න පුළුවන්. හරිද ළමයි? ඔන්න ඔය ටික තේරුණාද? ළමයි ඔය හරිද? ඔන්න ඔය ටික තමයි ළමයි තියෙන්නේ ඩිමෙන්ෂියා ගැන. නොතේරිච්ච දැන් තියනවද? ළමයි නොතේරිච්ච දැන් තියනවද? තේරුණාය. හරිද ළමයි? ඔයාලා රෙස්පොන්ස් කරන්න තියෙනකොට කතා කරන්න තියෙනකොට ගණන එක හරිම බෝරින් ළමයි. හරිද? මේක ඔයාලට ඒ කියන්නේ එක්සෑම් ස්ට්‍රෙස් එකක් දැන් කතා කරන්න නැති මම එහෙම හරි කියලා සද්ද නැතුව හිතාදන් ඉන්න. මටත් බෝරින් උගන්නන්න කතා කරන්න නැති වෙනකොට. කමක් නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මගෙන් කොච්චර පර්සන්ටේජ් එකක් ගන්නවද මේ කියලා කියන්නේ එක් එක්කෙනාට කොච්චර දේවල් ඇබ්සෝබ් වෙනවද කියන්නේ ඒකට අහලා මගෙන් අහලා එහෙම මේ ගන්න එක්ස්පීරියන්ස් එක තමන්ගේ කතා කරන්න පුළුවන් මේ අයිඩියාස් එක්ස්ප්‍රස් කරන්න පුළුවන් කමියුනිකේෂන් ස්කිල්ස් ඩෙවලොප් කරගන්න ඔයාලට වෙන තැනක් නෑ ළමයි මේවා ඩෙවලොප් කරන්න කට්ටියක් ඉස්සරහ කතා කරගන්න තියෙන chance එක ඒවා එහෙම ඒවා ඩෙවලොප් කරගන්න පුළුවන් වෙන්න ඕන. මොකද ඉතින් ඔයාලට වෙන දැනක් නැහැ අපෝ කෙලින්ම ගිහලා ඉතින් ලොං කේස් එකේ තමයි කතා කරන්න වෙන්නේ. අනිත් එක මගේ ගාවට මේ බෝඩ් එකට කවුරු හරි කැමති කෙනා නම් ඒගොල්ලෝ එන්න. අඩුම තරමේ
හිස්ට්‍රි හරි ප්‍රසන්ට් කරන ටික මම හදලා දෙන්නම්. බලමු ඉතින් එහෙම කරන්න පුළුවන් දෙයක් තිබුණොත් එහෙම කරමු. මට ඉතින් අර ඇඟිල්ලෙන් යන මේ කතා කරවන්නත් බෑනේ ළමයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ වගේ මොකද මේ හිස්ට්‍රි එක ප්‍රසන්ට් කරනවා කියන එක කොච්චර අමාරුද කියලා ලංකාවේ සෙටප් එකේ ෆෝමැට් එකට කළාම තමයි ළමයි බලා ගන්නවා. මේ කැමති නම් හිස්ට්‍රි එක ප්‍රසන්ට් කරන එක කොච්චර අමාරුද කියලා දැනගන්න අයිඩියා එකක් තියෙනවා නම් හොඳ ලොං කේස් එකක් MI ගැන ලක්ෂ්මී ප්‍රසන්ට් කරා කලින් දවසක සෑහෙන කලින් දවසක් ලක්ෂ්මී කරා හොඳ ලොං කේස් එකක් MI ගැන මෙඩිකල් එක මම ලක්ෂ්මීට ඒකේ කොපි එකකුත් යවුවා. අන්න ඒක ඉල්ලගෙන බලන්න ඒක ඩිංග කැහුවට පස්සේ තේරෙයි ලොං කේස් එකක් කරන එක කොච්චර අමාරුද කියලා. හරිද? ඒකට කොච්චර ප්‍රැක්ටිස් එක ඕනද කියලා ඒක පොඩ්ඩක් අහුවම තේරෙයි. පොඩ්ඩක් හිමීට වෙලාවත් ෆ්‍රී තිබුණොත් ලක්ෂ්මීගෙන් පොඩ්ඩක් ඉල්ලලා බලන්න කොහොමද කරන්න පුළුවන් කියලා. හරි ළමයි තේරිච්ච නැති තැන් තියෙනවද? ළමයි තේරිච්ච නැති තැන් තියෙනවද? අයියේ මේ අර බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එක කරපු එක්කෙනෙක්ට බ්ලඩ් පිච්චර් එකක් කරන්න බෑ කියලා කිව්වේ. ඔව්. ඒක මේ ඒ කියන්නේ අර බ්ලඩ් මික්ස් වෙන හින්දාද එහෙම බෑ ඔව් කිව්වේ. ඒ කියන්නේ දැන් මේ ෆීල්ඩ් එකට අරගෙන ඒගොල්ලෝ මයික්‍රොස්කෝප් එකකින් බලන්නේ අපිට ඉතින් ඩිෆරෙන්ෂিয়েට් කරගන්න අමාරුයි. මේ අරයාගේ දීපු බ්ලඩ් මොනවද කියලා ඩිෆරෙන්ෂিয়েට් කරගන්න අමාරුයි. ඒ කියන්නේ මික්ස් පික්චර් එකක්නේ තියෙන්නේ. සමහර වෙලාවට ඉතින් එහෙම කළා තේරුමක් නැහැ. يعني කාගරේ බ්ලඩ් පික්චර් ට්‍රාන්ස්ෆියුස් කරාට පස්සේ අනිවාර්යෙන්ම හිමොග්ලොබින් ලෝ වෙච්ච ගමන් හිමොග්ලොබින් ස්ටාර්ට් කරන්න ඕන. හිමොටොනික්ස් කියන්නේ අයිටම් 4ක් දෙන්න ඕන. මොනවද? විටමින් ෆෙරස් සල්ෆේට් දෙන්න පුළුවන්. ඊළඟට විටමින් B කෝ දෙන්න පුළුවන්. ෆෝලික් ඇසිඩ් දෙන්න පුළුවන්. විටමින් C දෙන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය 4 දෙන්නා තමයි හිමොටොනික්ස් ස්ටාර්ට් කරනවා කියන්නේ. පේෂන් කෙනෙක්ට හිමොටොනික්ස් ස්ටාර්ට් කළා ටික් අප් වෙනවද කියලා බලන්න ඕන. ඊළඟට ට්‍රාන්ස්ෆියුෂන් ත්‍රෙෂෝල්ඩ් එක at least 7 තමයි ට්‍රාන්ස්ෆියුෂන් ත්‍රෙෂෝල්ඩ් එක. ඔපරේටිව් සිස්ට් කෙයාර් එකට යනවා නම් ට්‍රාන්ස්ෆියුෂන් ත්‍රෙෂෝල්ඩ් එක 10. එතකොට 9.5 වලට ත්‍රෙෂෝල්ඩ් එක පස්සට බස්සන්න පුළුවන් පේස් සර්ජන්ගේ කැමැත්ත මත. ඔපරේෂන් එක ස්ටාර්ට් කරන්න at least 10 තියෙන්න ඕන. ඔපරේට් සර්ජන් කැමති නම් 10. එතකොට ඔය සේරම කරන්න කලින් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුස් කරන්න කලින් පේෂන්ට් කෙනෙකුට තියෙන්න ඕන මේ බ්ලඩ් පික්චර් එක තියෙන්න ඕන. හිමොග්ලොබින් අඩුයි කියලා සෙට් වෙච්ච ගමන් බ්ලඩ් පික්චර් එක කරලා තියෙනවා. හරිද ළමයි? හරි. හරි ළමයි. අපි එහෙනම් මේ shall we call it a day then? මේ ටික රෙකෝඩ් එක මම අප්ලෝඩ් කරන්නම්. ඔයාලා බලලා තේරෙන දේ තිබුණොත් අහන්න. හරිද ළමයි? එක ප්‍රශ්නයක් කරදී දිච්ච එක ගැන හරිම සතුටුයි. හරිද ළමයි? හරිද ළමයි? හරි.